හය දරුවෝ අයබෝවන් සුබ සන්ධ්‍යාවක් හැමෝටම අපි ගිණුම් කරන සමීකරණ පාඩමට අදාළ පාස් පේපර්ස් වල එක පළවෙනි කොටස අපි කතා කරා ඊ සතර කලින් සතියේ අද අපිට කතා කරන්න තියෙන්නේ ඒකේ දෙවෙනි කොටස විදිහට ගන්නේ ගිණුම් කරන සමීකරණයේ පාඩමට අදාළව 2015 සිට අපිට කරන්න තියෙන 2014 පේපරේ දක්වා අපි සාකච්ඡා කරා පන්ති කාමරය තුල නේද අපි පන්ති කාමරය තුල සාකච්ඡා කිරීම කරලා තියෙනවා 2014 දක්වා. දැන් අපිට තියෙන්නේ 2015 සිට ඉදිරියට සාකච්ඡා කරන්න. අද අපි උත්සාහ කරමු මේක 2019 දක්වා සියලුම පේපර්ස් ටික කතා කරලා ඉවර ගන්න. 2015 16 17 18 අපි හැකි උපරිමයේ උත්සාහ කරමු මේ ටික අවසන් කරන්න. මම ඒක නිසා චුට්ටක් වේගෙන් කතා කර අද වැඩ ටික කරා යනවා. මොනවා හරි ගැටලු තිබ්බොත් chat එකට දාන්න. 2015 ප්‍රශ්න පත්‍රයේ අපිට ගිණුම් කරන සමීකරණය සම්බන්ධව වෙලා තියෙනවා MCQ පේපරේ බලන්න. මම දාපු PDF එකේ 15 වෙනි 13 වෙනි ප්‍රශ්නය. මම papers වල සමීකරණ ප්‍රශ්න ටික මම PDF එකක් දාලා තියෙනවානේ. ඒකේ 13 වෙනි ප්‍රශ්නේ විදිහට තමයි තියෙන්නේ 2015 ප්‍රශ්නේ. 2015 MCQ බලන්න. ආයතනයක් විසින් ලකුණු කළ මිල රුපියල් 6 ලක්ෂයක් වූ භාණ්ඩ 5% වෙළඳ වට්ටමකට යටත්ව ණයට මිලටගෙන පසුව 6,50,000ක අත්පිට මුදලට විකුණු ලදී. ණය හිමියන්ට ගෙවිය යුතු මුදල මේ දක්වා පියවා නොමැත. මෙම ගනුදෙනුවේ ශුද්ධ බලපෑම ගිණුම් කරන සමීකරණය දක්වනලු. එහෙනම් ගිණුම් කරන සමීකරණය අපි දන්නවා වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. වත්කම් සමානයි හිමිකම් ධන වගකීම්. දැන් මේක දීලා තියෙන අනිත් පැත්ත නිසා මම මෙහෙම ලියා ගන්නම්. වගකීම් ධන හිමිකම කියලා තමයි දාලා තියෙන්නේ. අපි මේ විදිහට ලියාගත්තාම right. බලන්න ආයතනයක් විසින් ලකුණු කළ මිල ලක්ෂ 6යි. ලකුණු කළ මිල අපි පොත්වල වාර්තා කිරීමක් සිදු කරන්නේ නැහැ. අපි 5% අඩු කරනවා. 5% අඩු කරාම ඒක එනවා 30000ක් අඩු වෙනවා. 30000ක් අඩු වෙනවා. ඒතර ලකුණු කළ මිලෙන් 5% අඩු කරාම වටිනාකම එන්නේ 5,70,000යි. ඒතර 5,70,000 තමයි පොත්වල වාර්තා කරන්න ඕනේ. ඒතර ආයතනයක් විසින් ලකුණු කළ මිල 6 ලක්ෂයක් වූ භාණ්ඩ 5% වෙළඳ වට්ටමකට යටත්ව ණයට මිලදීගෙන ඉස්සෙල්ලා ණයට ගන්නවා. ඒතර 6 ලක්ෂ භාණ්ඩේ 5,70,000ක තමයි ගන්න. ඒතර ණයට ගත්තාම තෝගේ වැඩි වෙනවා 570යි. වගකීම් වැඩි වෙනවා 570යි. දෙවනුව කියනවා ඒ ගත්ත භාණ්ඩ ටික 650කට අත්පිට මුදලට විකුණු ලදී. 650කට අත්පිට විකුණුවලු ඒ ගත්ත භාණ්ඩ ටික. එහෙනම් තෝගේ අඩු වෙනවා 670යි. මුදල් වැඩි වෙනවා 650යි. අපිට හිමිකම වැඩි වෙනවා. ලාභයක් තියෙනවා කීයකද? 80ක. එහෙනම් හිමිකම් තීරුව ධන 80යි. හිමිකම් තීරුව ධන 80යි. ඊළඟ අපිට කියනවා ඔයාලට පුළුවන් උත්තරේ දාන්න chat එකට. chat එකට උත්තරේ දාන්න. ණය හිමියන්ට ගෙවිය යුතු මුදල මේ දක්වා පියවා නොමැත. මෙම ගනුදෙනුවට අදාළ ශුද්ධ බලපෑම. ණය හිමියන්ට සල්ලි ගෙවලා නැත්නම් මේකේ ශුද්ධ බලපෑම අහනම්. මේකට මේක කැපිලා යනවා. ඒතර 650ක් වත්කම් වැඩි වෙනවා. වගකීම් වැඩි වුණා 570යි. හිමිකම වැඩි වුණා 80යි. බලන්න උත්තරේ කීයද කියලා. උත්තරේ. ඔයාලට පුළුවන් උත්තර දාන්න. right. උත්තරේ කීයද එන්නේ? උත්තරේ ලැබෙනවා අපිට වත්කම් වැඩි වෙනවා 6,50,000යි. වගකීම් වැඩි වෙනවා 570යි. හිමිකම වැඩි වෙනවා 80යි. උත්තරේ කීයද එන්නේ? උත්තරේ ඇවිල්ලා 4. පිළිතුරු අංකය 4. පිළිතුරු 4. ප්‍රශ්න අංක 14. ප්‍රශ්න අංක 14 තියෙන අපිට සමීකරණයක් හදන්න තියෙන්නේ. මොකක්ද දීලා තියෙන සමීකරණය? අපිට ගනුදෙනු දීලා තියෙනවා. ගනුදෙනු 10ක් දීලා තියෙනවා. අතිරේක තොරතුරු වගේක් තියෙනවා. ඒවෙන් අපිට හදන්න කියනවා මේ 2015 A level ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නේ. ඔයාලා print out එකක් නැත්නම් මේ පේපරේ print out එකක් ගන්න ක්‍රමයක් තිබුණ නැත්නම් ඔයාලට පුළුවන් ඔයාලා ගාව අනිවාර්යෙන් pass paper පොත් තියෙනවනේ. ටක් ගාලා 2015 පේපරේ පෙරලලා second පේපරේ පෙරලලා සමීකරණ ගන්න. ඒක තමයි මේ තියෙන්නේ. හරිද? ඒතර print out ගන්න බැරි විච අයට මේ වැඩේ කරන්න පුළුවන්. right. ඒතර අවශ්‍ය වන්නේ ගණිතන අංක 1 සිට ගණිතන අංක 10 දක්වා මෙන්න මේ කියන සමීකරණයට දාන්නලු.
ප්‍රශ්නාංක 2 කියනවා ආදායම් ප්‍රකාශය හදන්නලු. ප්‍රශ්නාංක 3 කියනවා පහත ආකෘතිය භාවිතා කරමින් හිමිකම හොයන්නලු. right. එහෙනම් අපි ටක් ගාලා සමීකරණය ලියාගමු. ඔයාලා මේ ටික හදලා ඇත්තේ. right. අපිට සමීකරණය දීලා තියෙනවා. සමීකරණය දෙන්නේ දේපල පිරියත උපකරණ ධන තොගය ධන වෙළඳ ලැබිය යුතු දෑ ධන බැංකුව ධන ඊට පස්සේ තියෙන වගකීම නම් සමානයි. ඊට පස්සේ තියෙනවා වෙළඳ ගෙවිය යුතු දෑ ධන ණය ධන හිමිකම්. සමීකරණය දීලා තියෙනවා ওই විදිහට. සමීකරණය ඇවිල්ලා තියෙනවා ওই විදිහට. සමීකරණය ආකාරයෙන් අපිට දීලා තියෙනවා. ඊට පස්සේ අපිට ආදායම් ප්‍රකාශයක් අවශ්‍යයි. අපි ආදායම් ප්‍රකාශයක් රූල් කරගන්නවා. ආදායම් ප්‍රකාශය උඩින්ම ගන්නවා විකුණුම් අඩු කළා විකුණුම් පිරිවැය. කවුරු හරි එක්කෙනෙක් ආදායම් ප්‍රකාශය ඉතාම සරල ආකාරයට හදුවත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ආදායම් ටික උඩින් දානවා, පල්ලෙහාම වේදන් ටික දානවා. ලාභය ගත්තොත් ප්‍රශ්න නැහැ, ලකුණු හම්බ වෙනවා. අපි විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරලා දල ලාභය හොයලා හදමු. ටිකක් අපි දැන් ඉගෙනගෙන තියෙන හින්දා දල ලාභය මේකට එකතු කරනවා වෙනත් ආදායම් එකතු කරනවා. ඒ වගේම වෙනත් වියදම් ටික අඩු කරනවා. ඒ අඩු කරාම අවසාන වශයෙන් ලාභයයි අපිට. කාලච්ඡේදයේ ලාභය. right. හිමිකම ගණනය කිරීම තියෙනවා. ඒක ගානේ අන්තිමට තමයි කරන්න වෙන්නේ. හිමිකම කරන්න තියෙන්නේ ගානේ අන්තිමේ තමයි හොයන්න තියෙන්නේ. නිසා අපි මේ ටික හොයලා ඉමු ඉස්සෙල්ලා. එහෙනම් දරුවනේ අතිරේක තොරතුරු කියන්නේ මාර්තු මාසයේ 3000ක් විදුලි ගාස්තු උපචිත කියනවලු. දේපල පිළිතුරු සිරිසක්ෂය කරනවලු. ඒතර අපිට ගණදෙනු අංක 1 ඉඳන් 10 වෙනකම් විතර සමීකරණ දාන්න කියන්නේ. ගණදෙනු අංක 1 ඉඳන් 10ට තමයි සමීකරණය දාන්න කියන්නේ. කාලච්ඡේදයේ ලාභය හොයද්දී මුළු දේවල් ඔක්කොම සලකන්න ඕනේ. ගාන පටන් ගද්දී අපිට කියනවා නාරද 2015 3.31 දින 150ක් මුදල් ආයෝජනය කරමින් ඔහුගේ නිවසේ කොටසක් ලිපි ද්‍රව්‍ය අලෙවිසලක් ආරම්භ කරලා. තවද ඔහු ව්‍යාපාරයේ භාවිතය සඳහා රුපියල් 600ක් වටිනා ලී බඩු එදිනම ගෙන එන ලදී. ආයකතර එයාම තමයි ගේන්නේ. ට්‍රක් දණයම තමයි. ව්‍යාපාරය නමින් බැංකු ගිණුමක් ආරම්භ කළ අතර සියලුම ගනුදෙනු බැංකු ගිණුම හරහා වෙනවලු. පළමු මෙහෙයුම් මාසය තුල මේ ගනුදෙනු වෙලා තියෙනවා. එතකොට අපිට ගනුදෙනු අංක 1 ඉඳන් දාන්න කියන්නේ. එතකොට මේ අතිරේක ප්‍රාග්ධනය දෙවීම වාර්තා කළත් එකයි නැතත් එකයි ගැටලුවක් නැහැ. ඕනනම් පළවෙනි ගනුදෙනු ඒ කියන්නේ අපේ ගනුදෙනු අංක 1 නෙමෙයි ආරම්භක ව්‍යාපාරය ආරම්භ කිරීමට දාලා ගනුදෙනුවක් ඕනනම් මේක දාන්න ගැටලුවක් නැහැ. නමුත් ගනුදෙනු අංක 1 ඉඳන් 10 තමයි ලකුණු හම්බ වෙන්නේ. ඔයාලට අවශ්‍ය නම් මේක දාන්න පුළුවන්. මුදල් මොකද මෙහෙම දැම්මහම තියෙන වාසිය තමයි සමහර වෙලාවට අවසාන දිනට ශේෂයන් හොයද්දී අපිට තව සුළු කරන්න දෙයක් නැහැ. يعني අතිරේකව එකතු කරගෙන ඉන්න දෙයක් නැහැ. මේ ලයින් එකේ එකතුව ගන්න පුළුවන්. ඒ නිසා මුදල් අපි දානවා මුදල් ආයෝජනය කරලා 150ක් එනම් බැංකුව දාන 150යි. දේපල පිරිත උපකරණ දාන 600යි. හිමිකම දාන 750යි. හිමිකම දාන 750යි. පළවෙනි ගනුදෙනුව නෙමෙයි. ආරම්භක ගනුදෙනුව. ඒ කියන්නේ ව්‍යාපාරේ පටන් ගන්න දින ගනුදෙනුව. ඒකට ගනුදෙනුව අංකයක් දාන්න ක්‍රමයක් නැහැ. ඊට පස්සේ තමයි ගනුදෙනුව අංකය පටන් ගන්න වෙන්නේ. ගනුදෙනුව අංක 1. මොකද්ද කියන්නේ? රුපියල් 100ක් වටිනා ලිපි ද්‍රව්‍ය තොග මිලට ගැනීම. 100ක් වටිනා ලිපි ද්‍රව්‍ය තොග මිලට ගන්නවා. 100ක් වටිනා ලිපි ද්‍රව්‍ය තොග මිලට ගත්තාම මොකද වෙන්නේ? 100ක් වටිනා ලිපි ද්‍රව්‍ය තොග ගත්තාම දරුවනේ මුදල් අඩු වෙනවා. සල්ලි වලට නේද ගන්නේ? මුදල් අඩු වෙනවා 100යි. තොගය වැඩි වෙනවා 100යි. මුදල් වැඩි වුණා 100යි. තොගය වැඩි වුණා 100යි.
ඊළඟ ගනුදෙනුව 70ක් පිරිවැය ලිපි ද්‍රව්‍ය තොග 100කට අත්පිට විකිණීම 70ක ලිපි ද්‍රව්‍ය තොග 100කට විකුණනවා. එහෙනම් මොකද වෙන්නේ? අංක 2 ගනුදෙනුව තොගේ අඩු වෙනවා 70යි 100කට විකුණුවාම මුදල් වැඩි වෙනවා 100යි හිමිකම වැඩි වෙනවා 30ක් ලාභය නිසා හිමිකම වැඩි වෙනවා 30ක්. එතෙන්දී අපිට ආදායම් සහ වියදම් තියෙනවා. ඒ නිසා අපි ආදායම් ප්‍රකාශය දානවා විකුණුම් වලට 100යි විකුණුම් පිරිවැයට 70යි. තව ඉදිරියට එන්න පුළුවන්. ඒක නිසා දන්නකම දා ගන්නවා. තව ඉදිරියට අපිට එන්න පුළුවන් ආදායම් වියදම් ඒ නිසා මේ විකුණුම් සහ විකුණුම් පිරිවැය ඒ නිසා මම දනවන්න දාගත්තා. right. තුන්වෙනි ගනුදෙනුව කියනවා රුපියල් 150ක ලිපි ද්‍රව්‍ය තොග ණයට ගැනීම. 150ක ලිපි ද්‍රව්‍ය තොග ණයට ගන්න තුන්වෙනි ගනුදෙනුවේ. එහෙනම් තොගේ දාන 150යි වෙළඳ ගෙවිය යුතු දෑ දාන 150යි. සමානයිනේ. right. තොගේ දාන 150යි වෙළඳ ගෙවිය යුතු දෑ දාන 150යි. හතරවෙනි ගනුදෙනුව 30ක ලිපි ද්‍රව්‍ය අයිතම දෝෂ සහිත නිසා සැපියුම් කරුට ආපසු යවවලු. 30ක අයිතම සැපියුම් කරුට ආපසු යවලා. 30ක භාණ්ඩ ආපසු යවුවොත් හතරවෙනි ගනුදෙනුවේදී තෝගේ අඩු වෙනවා 30යි. එයාට ගෙවන්න ඕනද අපි නෑ. එහෙනම් ණය හිමිභාවය අඩු වෙනවා වෙළඳ ගෙවිද්ද අඩු වෙනවා 30යි. වෙළඳ ගෙවිද්ද අඩු වෙනවා 30යි. තෝගේ අඩු වෙනවා 30යි වෙළඳ ගෙවිද්ද අඩු වෙනවා 30යි. අපි යාට භාණ්ඩ ටික ආපසු යවනවා. ඒතර තෝගෙන් අඩු වෙනවා ගෙවන්න දෙන ගාන ණය හිමිභාවය අඩු වෙනවා. ගනුදෙනු අංක 5 2013 3.31 දිනට 120කට පරිගණකයක් යන්ත්‍රයක් ණයට ගන්නලාදී ඒක ගන්නේ 3.31 අවුරුද්දේ අන්තිම දවස් මේක මාසේ අන්තිම දවස්. මාසේ අන්තිම දවස් තමයි පරිගණකය ගන්නේ. මෙම මුදල මාස 18ක කාලයක් තුලදී ගෙවන්න ඕනලු. ඒ කියන්නේ අපි ගන්න ණයට ගත්ත එක මාස 18කින් ගෙවන්න තියෙනවා. right. එහෙනම් අපි පරිගණකයක්ද ගන්නෙ? ඔව් පරිගණකයක්. පරිගණකයක් ගත්තාම දේපල පිරිතාව උපකරණ වලට 120ක් දාන. 120ක් දාන ණයට ගත්ත නිසා ඒක දාන්න වෙන්නේ වෙළඳ ගෙවිය යුතු දෑ නෙමෙයි ණය වලට දාන්න වෙන්නේ ණය. කවුරු හරි කෙනෙක් වෙළඳ ගෙවිය යුතු දෑ දැම්මොත් ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒක දාන්න ඕනේ ණය වලට 120යි. මොකද වෙළඳ ගෙවිය යුතු දෑ කියන්නේ අපේ කඩේ විකුණන්න බාන ණයට ගත්තොත් ණය කියලා තීරුවක් නැති වුණා නම් දාන්න පුළුවන් මේකට. ඔයාට ණය කියලා තීරුවක් තිබුණේ නැත්නම් වෙළඳ ගෙවිය යුතු දෑකට දාන්න පුළුවන්. නමුත් මෙතෙන්දී ණය කියලා වෙනම තීරුවක් තියෙන නිසා ණය තීරුවට දාන්න ඕනේ. වෙළඳ ගෙවිය යුතු දෑ තීරුවට දාන්න බෑ. මතක තියාගන්න. right. ගනුදෙනු අංක 6. ගනුදෙනු අංක 6 දී මොකද කියන්නේ 100ක පිරිවැය වූ ලිපි ද්‍රව්‍ය අයිතම 140කට විකුණුලාදී ණයට විකුණන්නේ 100ක ඒවා 140කට විකුණනවා. එහෙනම් තොගේ අඩු වෙනවා 100යි වෙළඳ ලැබිලි දෑ තියෙනවා 140යි 140යි. එතකොට අපිට හිමිකම වැඩි වෙනවා 40කින්. හිමිකම වැඩි වෙනවා 40කින්. ඒතර අපිට ඒක ආදායමක් තියෙනවා. විකුණුම් කියන්නේ ආදායම්. එහෙනම් ආදායම් වලට දාන්න. විකුණුම් වලට 140යි. විකුණුම් පිරිවැයට දානවා 100යි. විකුණුම් පිරිවැයට 100යි. තව එන්න පුළුවන් ඉදිරියට. විකුණුම් වලට 140යි. විකුණුම් පිරිවැයට 100යි. ඊළඟට දරුවනේ අංක 7 ගනුදෙනුව 15ක් වූ කාර්යාල සහකරුගේ වේතන ගෙව්වලු. 7 වෙනි ගනුදෙනුව කාර්යාල සේවකරු කියවලා 15ක්. එහෙනම් මුදල් අඩු වෙනවා බැංකුව අඩු වෙනවා 15යි. වියදමක් සේවකරු කියන්නේ වියදමක්නේ. වියදමන් නිසා මොකද වෙන්නේ? හිමිකම අඩු වෙනවා. ලාභය අඩු වෙන නිසා හිමිකම අඩු වෙනවා. එහෙනම් හිමිකම අඩු වෙනවා 15යි. ඒක අපිට වියදමක්. එහෙනම් දානවා වෙනත් වියදම් වලට වැටුප් දානවා 15ක්. වෙනත් වියදම් වලට දානවා වැටුප් 15යි. අංක 8 වෙනි ගනුදෙනුවේ කියනවා නාරදගේ පෞද්ගලික භාවිතයට 30ක් අව්‍යාපාරයෙන් ගත්තලු. නාරද කියන්නේ අහිතිකාරයා පෞද්ගලික ප්‍රයෝජන රුපියල් 30ක් අරන් තියෙනවා. මම දහස් වලින් කියන්නේ. ගාන හදාදී දහස් නම් දහස් කියලා ලියන්න ඕන උඩින් ඈ. රුපියල් 1000 කියලා ගානේ උඩින් ලියන්න ඕන දහස් නම්. ඒක අනිවාර්යෙන් මතක තියාගන්න. රුපියල් 1000 කියලා ගානේ උඩින් ලියන්න.
right. එතකොට දරුවෝ 30ක් පෞද්ගලික ප්‍රයෝජනට අරන් ගිහලා තිනවා. 30ක් ගත්තා නම් මොකද වෙන්නේ? 8 වෙනි ගනුදෙනුව මුදල් අඩු වෙනවා 30යි. හිමිකම අඩු වෙනවා 30යි. හිමිකම අඩු වෙනවා 30යි. ඒක වියදමක් නෙමෙයි. ගැන්ලි කියන්නේ වියදම් නෙමෙයි. ඒකම දන්නවද ඔයාලා? පොඩි කාලේ නෝ වැරද්දුවානේ. නේද? ගැන්ලි කියන ඒවා පොඩි කාලේ වියදම් වලට දැම්ම. නමුත් වර්තමානයේ වෙද්දී ඔයාලා මේ වෙනකොට ගැන්ලි කියන්නේ වියදමක් නොවන බව තේරෙන්න ඕනේ. නේද? අයිතිකරුගේ දායකත්වයෙන් සිදුවෙන එකක් නම් ඒක වියදමක් වෙන්නේ නැහැ. අංක 9 ගනුදෙනුවේදී ගෙවිය යුතු ශේෂය මත 5% වට්ටමකට යටත්ව ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුට ගෙවිය යුතු මුදල ගෙවන ලදී. يعني 5% වට්ටමකට ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුට ගෙවුවලු. ලිපි ද්‍රව්‍ය සැපයුම් කරුට ගෙවන්න තියෙන ගාණ අපිට තියෙනවා වෙනද ලැබියුද්දෑ. වෙනද ලැබියුද්දෑ වල අපිට පේනවා කීයද? 150ක් ගත්තට 30ක් ආපස්සට යවුවානේ. ඒතර අපිට ගන්න තියෙන්නේ 120යි. ඒ 120 ගෙවනකොට එයා 5% අඩු කරලා 120න් 5% කියන්නේ 120න් 10ක් කියන්නේ නම් 12යි. එකෙන් භාගයක් කියන්නේ 6යි. 5%ක්නේ. 5% ගන්න එක හරි ලේසි. 10ක් බැලුවා. එකෙන් භාගයක් ගත්තා. 120ට 10ක් උත් 12යිනේ. එකෙන් භාගයක් කියන්නේ 6යි. ඒතර 6ක් අඩු කරලා තමයි ගෙවන්නේ. 120ට 6ක් අඩු කරාම කියෙදෙන්නේ 114ක් තමයි ගෙවන්නේ. එහෙනම් 114ක් ගෙවනවා. මුදල් තීරුව ඍණ 114යි. වෙළඳ ගෙවියු දෑ ඍණ 120යි. අපිට ලද වට්ටමක් තියෙනවා 6ක. එහෙනම් හිමිකම ධන 6යි. ලද වට්ටම් කියන්නේ ආදායම්. එහෙනම් වෙනත් ආදායම් වල දානවා ලද වට්ටම්. ලද වට්ටම් දානවා 6යි. ලද වට්ටම් දානවා 6යි. ඊළඟට 10 වෙනි ගනුදෙනුව අවසාන ගනුදෙනුව 5% වට්ටමක් අඩු කිරීමෙන් පසු ණයගැතියන්ගෙන් ලැබිය යුතු මුදල ලබා ගන්නා ලදී. ඒ කියන්නේ 5% අඩු කරලා ණයගැතියන්ගෙන් ලැබෙන තියෙන මුදල ලබා ගන්නවා. ණයගැතියන්ගෙන් ලැබෙන තියෙන මුදල කීයද? වෙනද ලැබියුද්දෑ. වෙනද ලැබියුද්දෑ තියෙන්නේ 140යි. 140න් 5%ක් අඩු කරනවලු. 5%ක් අඩු කරාම 140 10 කියන්නේ 14යි. එකෙන් භාගය කියන්නේ 7ක් අඩු කරනවා. 140න් 7ක් අඩු කරාම කීයක් හම්බ වෙනවද? 133ක් අපිට සල්ලි හම්බ වෙනවා. එහෙනම් මුදල් තීරුව ධන වෙනවා 133යි. 7ක් අඩු වෙනවනේ. 7ක් අඩු වුණාම 133ක් සල්ලි හම්බ වෙනවා. ණයගැතිභාවය අඩු වෙනවා 140ක්. අපිට පාඩුයි. එහෙනම් හිමිකම අඩු කරනවා 7ක්. හිමිකම අඩු කරනවා 7ක්. දුන් වට්ටම් කියන්නේ වියදම. එහෙනම් දුන් වට්ටම් දාන වෙනත් වියදම් වලට 7යි. දුන් වට්ටම් දාන වෙනත් වියදම් වලට 7යි. ඊට පස්සේ අතිරේක තොරතුරු. දැන් අතිරේක තොරතුරු මේකේ දාන්න උවමනාවක් නැහැ. ඇයි ගණදෙනු අංක 1 සිට ගණදෙනු අංක 10 දක්වා තමයි අපිට පොත්වල වාර්තා කරන්න කිව්වේ. ඒතර ගණදෙනු අංක 1 සිට ගණදෙනු අංක 10 දක්වා අපි පොත්වල වාර්තා කරලා තියෙනවා. ඊළඟට අතිරේක තොරතුරු 2015 මාර්තු මාසයේ 3000ක් දුරකථන ගාස්තු අප්‍රේල් 2 වල ගෙවලා තියෙන්නේ. ඒ කියන්නේ ලැබුණේ. ඒ කියන්නේ මාර්තු මාසයේ දුරකථන ගාස්තු බිල හම්බ වෙන්නේ අප්‍රේල් 2 වල. මාර්තු මාසයේ වෙද්දි ගෙවලා නැහැ නේද? මාර්තු මාසයේ වෙද්දි ගෙවලා නැහැ. එහෙනම් මාර්තු මාසයේ වෙද්දි ගෙවලා නැත්නම් ඒක ගෙවිය යුතුයි. ඒක අපිට සමීකරණය දාන්න උවමනාවක් නැහැ. ගණදෙනු අංක කී නම් 10 වෙනවා කියලා සමීකරණ ඉල්ලුවේ. හරිද? ඒක නිසා අපි ඒක දානවා වියදම් වලට. වියදම් වලට දානවා දුරකථන ගාස්තු. දුරකථන ගාස්තු 3යි. 3නේ දුරකථන ගාස්තු. දුරකථන ගාස්තු 3යි. ඔයාට පුළුවන් පැන්සලකින් පුළුවන් ඔයාට මේකේ බලපෑම් මේකට දාගන්න. මොකද හේතුව අවසාන හිමිකම් හොයද්දී අපිට ඒක මේ හිමිකම් ලයින් එකෙන් ගන්න පුළුවන්. ඒක නිසා පැන්සලකින් උත්තරය පැන්සලකින් හරි නැත්නම් වෙන පාට පෑනකින් හරි මේ ගණදෙනු අංක 10ට අතිරේකව අපි දාගන්නවා පල්හැන් ඍණ 3යි. වගකීම් වැඩි වෙනවා 3යි. ඒක මේ ගණදෙනුට අදාළ එකක් නෙමෙයි. අපි කියන ගණදෙනු අංක කී ඉඳන් 10 දක්වා අදාළ එකක් නෙමෙයි. අපි අතිරේක ගණදෙනු තමයි මේ වාර්තා කරේ. ඒ අවසාන ප්‍රතිඵලය අවසාන හිමිකම ගන්න ඕන නිසා. ඊට පස්සේ ෂය 120ක් සරල මාර්ග ක්‍රමයෙන් ෂය කරනවලු අවුරුද්දට. එහෙනම් මේ දේපල පිරියතහ උපකරණ මේ ආරම්භක 600 දැම්මේ පටන් ගන්න දවසේ. ආරම්භක 600 දැම්මේ පටන් ගන්න දවසේදී. හැබැයි ඊට පස්සේ 120ක පරිගණකයක් ගත්තා. ඒ පරිගණක ගත්තේ මාසේ අන්තිම දවසේ. ඒක ෂය වෙන්න ඕනේ නැහැ. ඇයි? මාසේ අන්තිම දවසේ ගත්තා නම් පරිගණක ෂය කරන්න උවමනාවක් නැහැ. ෂය වෙන්නේ මෙතන උපකරණ තමයි 600. 600 100ට කීයද ෂය කරන්න කියන අවුරුද්දට 120ක්.
600 සිට 20ක් ක්ෂය කරනවා 600 වැඩි කිරීම 100ට 20 වැඩි කිරීම 12න් 1 බිඳුවට බිඳුව කැපෙනවා මෙතන 1යි මෙතන 6යි මෙතනින් කැපුණාම 1යි ඒතර 100යි 100 නෙමෙයි 10යි 10ක් එනවා ෂය 10ක් එනවා ෂය ෂය 10ක් එනවා නම් ඒක මොකද වෙන්නේ ඒක අපි පැන්සලෙන් දා ගන්නවා උපකරණ තීරුව ඍණ 10යි හිමිකම් තීරුව ඍණ 10යි ඒක අපිට වියදමක් හිමිකම් අඩු වෙනවා එහෙනම් ඒක අපි දානවා ෂය වියදම කියලා ආදායම් ප්‍රකාශය දානවා ෂය වියදම කියලා ෂය වියදම 10යි ෂය වියදම 10යි ෂය වියදම 10යි right දැන් අපි සමීකරණය හදලා ඉවරයි ආදායම් ප්‍රකාශය සුළු කරන්න තියෙන්නේ ආදායම් ප්‍රකාශය සුළු කරාම ලාභය කීයක් එනවද කො chat එකට දාන්න ආදායම් ප්‍රකාශය සුළු කරාම ලාභය කීයක් එනවද 246යි විකුණුම් පිරිවැය 170යි දල ලාභය 70යි වෙනත් ආදායම් තියෙනවා 6ක් ඒතර 76යි වියදම් ටික එකතුව 10 20යි 35යි වියදම් ටික එකතුව 35යි අඩු කරාම එනවා 41ක් 41ක් එනවා ලාභය. කොහොමද උත්තර දාලා නැහනේ. පිළිතුරු දාන්න ඕනේ. පිළිතුරු දාන්න ඕනේ. 41ක් එනවා ලාභය. කාලච්ඡේදයේ ලාභය 41යි. කාලච්ඡේදයේ ලාභය 41යි. දැන් අපිට ඒකේ තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. තුන්වෙනි ප්‍රශ්නේ අපිට මොකද්ද කියන්නේ? පහත ආකෘතිය භාවිතා කරමින් හිමිකමේ සංයුතිය හොයන්නලු හිමිකම ආරම්භක ප්‍රාග්ධනය කීයද ගාන පටන් ගද්දී ආරම්භක ප්‍රාග්ධනය කීයද මෙදී ආරම්භක ප්‍රාග්ධනය 750යි ඒ ලේඛනය බලන්න ප්‍රශ්නාංක 3ට උත්තරය ආරම්භක ප්‍රාග්ධනය 750යි ආරම්භක ප්‍රාග්ධනය ඒකට එකතු කරනවා ලාභය කාලච්ඡේදයේ ලාභය කීයක් තියෙනවද 41යි ඒ දෙක එකතු කරාම මෙතනට එනවා 791යි. එකෙන් අඩු කරනවා ගැනිලි. මේ ගානේ ගැනිලි තිබ්බේ 30යි නේද? අයිතිකාරයා පෞද්ගලික පිළිවෙලට ගත්ත 30ක් නේ. එහෙනම් ගැනිලි 30ක් තියෙනවා. ගැනිලි 30ක් තියෙනවා. ගැනිලි 30 අඩු කරාට පස්සේ අවසාන හිමිකම එනවා. අවසාන හිමිකම එනවා 761යි. අවසාන හිමිකම 761යි. අවසාන හිමිකම 761යි. අවසාන හිමිකම 761යි. හරිද? කොට්ටක් ගාලා පිළිතුරු දාන්න බලන්න. හරිද කියලා කියන්න ටක් ගාලා. chat එකට දාන්න. ඔයාලගේ උත්තර chat එකට දාන්න. ඒක හරිද? right. කොළම ප්‍රතිචාර දක්වන්නකෝ. ප්‍රතිචාර දක්වන්න අනිවාර්යෙන්ම මොකද බිල්ලෝ වගේ ඉන්න එපා right අපි යමු ඉදිරියට හරි නේද right අපි යනවා 2016 ප්‍රශ්න පත්‍රයට අදාළ ගිණුම් කරන සමීකරණයේ ගැටලු ටික හදන්න 2016 ප්‍රශ්න පත්‍රයට අදාළව යන 2016 ප්‍රශ්න පත්‍රයට අදාළව ප්‍රශ්න වලට ඒ කියන්නේ අපේ PDF එකට අනුව නම් 15 වෙනි ප්‍රශ්නය අපේ PDF එකට අනුව 15 වෙනි ප්‍රශ්නය අපේ PDF එකට අනුව 15 වෙනි ප්‍රශ්නය right 15 වෙනි ප්‍රශ්නය 15 වෙනි ප්‍රශ්නය මොකක්ද කියන්නේ හරි
ප්‍රශ්නාංක 15 2016 A level අවුරුද්දට දාලා ළමයි 2016 අවුරුද්දේ පේපරය හරි නේද? කොයාලා මට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහනේ මේ. කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ ඔයාලා මේකේ. එහෙමනේ ඒක ප්‍රතිචාර දක්වන්න ඕනේ ඔයාලා. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න ඕනේ. ගැටලු තියෙනවා නම් අහන්න ඕනේ. හරිද? සර් ස්ටක් වෙලා තියෙන්නේ සර්. සර්වර් ස්ටක් වෙලා තියෙන්නේ. එහෙනම් මොන හරි ගැටලුවක් තියෙනවද අනිත් අයට? Zoom එකේ මොන හරි ගැටලුවක් තියෙනවද? නැහනේ. right. එහෙම ගැටලුවක් නැහනේ. හරි. ඔමාංශ පොඩ්ඩක් බලන්න. 2016 පේපරේ දැන් 2016 print out එක කට්ටියට අකලා 2016 first paper එකට ගිහිල්ලා මේ ප්‍රශ්නේ හොයාගන්න. 2016 4 දින සමාන ලක්ෂයකට භාණ්ඩ මිලට ගන්නා ලද්දේ. එදින එම භාණ්ඩ රුපියල් 120කට අත්පිට මුදලට විකුණන ලද්දේ. ලද අතර ඒ සඳහා 5000ක විකුණුම් වියදමක් දරන ලදී. පහත ආකෘතිය භාවිතා කරමින් ගිණුම් කරන සමීකරණය තුළ මෙම ගණන්වල ශුද්ධ බලපෑම. ගිණුම් කරන සමීකරණයට විච්ච ශුද්ධ බලපෑම තමයි අහන්නේ. 8ක් ගාලා උත්තර අංක දාන්න බලන්න. උත්තර අංක දාන්න බලන්න. right. එතකොට අපිට සමීකරණය දෙනවා වත්කම් සමානයි වගකීම් ධන හිමිකම. ඒතර අපිට ගනුදෙනුවේ කියන්නේ දින සමන් ඒ කියන්නේ 4 එක දින 100ක භාණ්ඩ ණයට මිලදී ගන්නාලාදී ණයට ගත්තාම භාණ්ඩයක් තොග වැඩි වෙනවා 100යි වගකීම් වැඩි වෙනවා 100යි ඊළඟට එදිනම එම භාණ්ඩ 120කට අත්පිට මුදලට විකුණනවලු 120කට විකුණනවලු එහෙනම් තොගය අඩු වෙනවා 100යි මුදල් වැඩි වෙනවා 120යි හිමිකම වැඩි වෙනවා 20යි අය ලාභයක් තියෙනවා 20ක ඊට පස්සේ අපිට කියනවා ඒ සඳහා 5ක වියදම් දරන ලදී 5ක වියදමුත් දරලා එහෙනම් මුදල් අඩු වෙනවා 5යි හිමිකම අඩු වෙනවා 5යි එහෙනම් සුළු කරාම මේ 100 කැපෙනවා එතකොට මෙතනින් අඩු කරාම 115යි එතකොට වගකීම් තියෙන්නේ 100යි මෙතන හිමිකම ධන වෙනවා 15ක් එහෙනම් අවසාන උත්තරය වෙන්නේ වත්කම් ධන 115යි වත්කම් ධන 115යි වගකීම් ධන 100යි හිමිකම ධන 15යි හිමිකම ධන 15යි ප්‍රශ්නාංක 16 ඒ කියන්නේ 2016 අවුරුද්දේ සෙකන්ඩ් පේපරේ තියෙන ප්‍රශ්න තමයි 2016 අවුරුද්දේ සෙකන්ඩ් පේපරේ තියෙන ප්‍රශ්නය අපිට ගණුදෙනු දීලා තියෙනවා 10ක් අපිට කියනවා මෙම ගණුදෙනු වල බලපෑම පහත වගුවේ තියෙන සමීකරණයට දාන්නලු right ඊළඟට කියනවා ආදායම් ප්‍රකාශය හදන්නලු සමාගමේ සංසෝත්ත ලාභය හිමිකම මත ගණුදෙනු වල සුද්ධ බලපෑම පදනම්ව ආදායම් ප්‍රකාශය හදන්නලු ඊට පස්සේ වර්ෂය සඳහා සංසෝත්ත ලාභය හදන්නලු බලමු මොකක්ද ප්‍රශ්නේ ස්වභාවය කියලා right අපිට ඒතර සමීකරණයක් අවශ්‍ය වෙනවා දීලා තියෙන සමීකරණය මොකද්ද ටක් ගාලා රුල් කරගමු දීලා තියෙන සමීකරණය දේපල පිරියත උපකරණ
ධන තොගය ධන වෙළඳ ලැබිය යුතු දෑ ධන මුදල් සමානයි දිගුකාලීන ණය ධන වෙළඳ ගෙවිය යුතු දෑ ධන වෙළඳ ගෙවිය යුතු දෑ ධන වෙනත් ගෙවිය යුතු දෑ ධන හිමිකම් ඊට පස්සේ අපිට ආදායම් ප්‍රකාශයත් ඉල්ලනවා. එහෙනම් ආදායම් ප්‍රකාශයකුත් අපිට ගහන්න වෙනවා. විකුණුම් අඩු කළා විකුණුම් පිරිවැය දලලාභය ගන්නවා. ඒකට එකතු කරනවා වෙනත් ආදායම් අඩු කරනවා වෙනත් වියදම් කාලච්ඡේදයේ ලාභය එනවා. ප්‍රශ්න අංක 3 කියනවා දිනෙන් අවසන් වර්ෂයේ සංශෝධිත ලාභය හිමිකම මත ගනුදෙනු වල සුද්ධ බලපෑම අනුව. එහෙනම් හිමිකම මත අනුව බලපෑම තමයි ගන්න තියෙන්නේ. හිමිකම වැඩි වෙනවා ලාභය නිසා හිමිකම වැඩි වෙනවා. ලාභය නිසා හිමිකම අඩු වෙනවා. ඒක පොඩ්ඩක් කල්පනාවෙන් වැඩේ කරන්න ඕනේ. බලමු ගාණේ ස්වභාවය. ගාණේ ස්වභාවය ගත්තාම සමන් සිල්ලල වෙළඳ ව්‍යාපාරයක් පවත්වා ගන්නු ලබයි. සිල්ලල වෙළඳ ව්‍යාපාරයක් තමයි මෙයා පවත්වාගෙන යන්නේ. හරිද? ඊට පස්සේ කියනවා 3.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා කෙටුම්පත් ආදායම් ප්‍රකාශය 600ක ලාභයක් වාර්තා කර ඇත. කියන්නේ දැනට ලාභය 600ක් වාර්තා කරලා තියෙනවා. 3.31 දිනට කෙටුම්පත් මූලදත්ත ප්‍රකාශයේ 50ක මුදල් ශේෂයක් පෙන්වන ලදී. 50ක මුදල් ශේෂයකුත් පෙන්වනවලු. 50ක මුදල් ශේෂයකුත් පෙන්වනවා. කෙසේ වුවද ඔහු ගිණුම් පොත් නිසියාකාර පවත්වා නොගනී. ඒ කියන්නේ යා පොත් හරියට පවත්වා ගන්නන්නේ නැහැලු. පහත ගනුදෙනු ගිණුම් පොත්වල වාර්තා කර නොමැති බව පසුහෙට දරා වුණා. එතකොට මෙන්න මේ කියන ගනුදෙනු ටික පොත්වල වාර්තා වෙලා නැහැලු. වාර්තා වෙලා නැහැ. right. මොනවද වෙලා තියෙන්නේ බලමු. රුපියල් 80ක භාණ්ඩ ණයට විකිණීම. මෙම භාණ්ඩ වල පිරිවැය 60ක්ලු. එහෙනම් අපි එක සමීකරණයට දාන්න කියන අපිට ගණදෙනු අංක 1 තොගේ අඩු වෙනවා 60යි. ඊට පස්සේ ණයට වික්ක නිසා වෙනද ලැබිය යුතු දෑ වැඩි වෙනවා 80යි. අපිට ලාභයක් නිසා හිමිකම වැඩි වෙනවා 20යි. ඒක අපි ආදායම් ප්‍රකාශය දාන්න ඕනේ. ආදායම් ප්‍රකාශය එතන දිනවල පොඩි ගැටලුවක් තියෙනවානේ 2016 3.30 තමයි මේක හදන්නේ අපි 2016 3.31කට. ඒතර විකුණුම් දාන්න 80යි. විකුණුම් පිරිවැය 60යි. තව ඉස්සරහට ගණන් එන්න පුළුවන්. ඊළඟට ගණන් අංක 2. දැන් ඒ ගණන් නිසා සුද්ධ වත්කම් වලට සුද්ධ හිමිකමට මොකද වෙන්නේ? සුද්ධ වත්කම් වලට මොකද වෙන්නේ? සුද්ධ වත්කම් වලට වෙන බලපෑම. ඒතකොට සුද්ධ වත්කම් අපිට ගානේ ඉල්ලනවන්නේ ප්‍රශ්නාංක 3 දිනෙන් අවසන් වර්ෂයේ සංශෝධිත ලාභය හදන්නලු හිමිකම මත ගණන් වල සුද්ධ බලපෑම. හිමිකමට සුද්ධ බලපෑම අනුව තමයි ගන්න කියන්නේ. දැනට තියෙන ලාභය. දැනට පවතින ලාභය ගන්න. දෝෂ සහිත ලාභය. يعني ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශය ගන්නකො. ලාභය නිවැරදි කිරීමේ ප්‍රකාශය. හැබැයි මේ ප්‍රකාශය හදන්නේ කොහොමද? සුද්ධ වත්කම් මත. සුද්ධ වත්කම් මත තමයි බලපාන්නේ. කියන්නේ අපි සාමාන්‍යයෙන් ලාභ සංශෝධන ප්‍රකාශය හදන්නේ ආදායම් වැඩිවීම
ආදායම් වැඩිවීම එකතු කරනවා වියදම් අඩුවීම එකතු කරනවා. ආදායම් අඩුවීම අඩු කරනවා වියදම් වැඩිවීම අඩු කරනවා. ලාභ සංශෝධන ප්‍රකාශ දැන් එහෙමනේ. හැබැයි මෙතන කියන්නේ සාමාන්‍ය ලාභ සංශෝධනයක් නෙමෙයි. ශුද්ධවත්කම් මත ලාභ සංශෝධන. ඒ කියන්නේ ශුද්ධවත්කම වැඩි වෙන්න බලපානවා ලාභයට එකතු වෙනවා. ශුද්ධවත්කම අඩු වෙනවා නම් ලාභයෙන් අඩු වෙනවා. ඒක ලේසි. ලාභ සංශෝධන ප්‍රකාශය ගත්තට පස්සේ දෝෂ සහිත ලාභය දැනට තියෙනවා. දෝෂ සහිත ලාභය 600ක් තියෙනවා. එකතු කිරීම අඩු කිරීම අපි බලමු මොනවද එන්නේ කියලා. දැන් පළවෙනි ගනුදෙනුව නිසා සුද්ධ ප්‍රතිඵලය මොකද වෙන්නේ? සුද්ධවත්කම් වලට. සුද්ධවත්කම් හිමිකම් මොකද වෙන්නේ? 20කින් වැඩි වුණානේ. එහෙනම් අපි මේක දාන්නේ ලාභය සංශෝධනය වෙනවනේ 20කින් එකතු වෙන්න ඕනේ. එහෙනම් විකුණුම් කියලා එකතු කරනවා 20ක්. හැබැයි අපි සාමාන්‍යයෙන් විකුණුම් ආදායම් කියලා ගන්නේ 80නේ. 80 නෙමෙයි මෙතන දාන්නේ. 80 නෙමෙයි දාන්නේ. හිමිකමට වෙච්ච සුද්ධ බලපෑම. හිමිකමට වෙච්ච සුද්ධ බලපෑම කීයද 20යි. ඒක තමයි එකතු කරේ. ගණදෙනු අංක 2. ගණදෙනු අංක 2. ගණදෙනු අංක 2 කියනවා 36කට ණයට විකුණු 36කට ණයට විකුණු භාණ්ඩ ආපසු වීම. මේ භාණ්ඩ වල පිරිවැය කිලෝද 30යිලු. එහෙනම් භාණ්ඩ ආපසට එවුවාම තොගේ එකතු වෙනවා 30ක්. ණයගතිභාවය අඩු වෙනවා 36ක්. ණයගතිභාවය අඩු වෙනවා 36ක්. එහෙනම් හිමිකම අඩු වෙනවා. හිමිකම අඩු වෙනවා 6ක්. හිමිකම අඩු වෙනවා 6ක්. හිමිකම අඩු වෙනවා 6ක්. right. හිමිකම අඩු වුණා 6ක්. එහෙනම් සුද්ධ බලපෑම. ආපස්සට එවුවාම ආදායම් ප්‍රකාශය දුවොත් ඒක මොකද වෙන්නේ? ආදායම් ප්‍රකාශයෙන් අඩු වෙන්න ඕනේ. විකුණුම් වලින් අඩු වෙනවා. ඒ ආපස්සට එවුවාම විකුණුම් ආදායම අඩු වෙනවා. ඒ නිසා විකුණුම් වලින් ගිහිල්ලා අඩු කරනවා 36ක්. ආපස්සට එවුවාම විකුණුම් පිරිවැය නැවත ඒ ආපස්සේ වූ බාණ්ඩ විකුණුම් පිරිවැය අඩු වෙනවා 30ක්. හිමිකමට වෙච්ච සුද්ධ බලපෑම 6ක් ලාභය අඩු වෙන්න ඕනේ. එහෙනම් අඩු වෙනවා ලාභය නිරුද්ධ කරලාදී සුද්ධවත්කම්. ඒ කියන්නේ ලාභය නිරුද්ධ කිරීමේ ප්‍රකාශය සුද්ධවත්කම් මත 6ක් අඩු කරනවා. ආපසු එවුම්. ආපසු එවුම් කියලා 6ක්. ඒකේ සුද්ධ ප්‍රතිඵලය තමයි දාන්නේ සුද්ධ ප්‍රතිඵලය. සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. ගානේ කියපු නිසා තමයි කරන්නේ ඈ. වෙන ගානක මෙහෙම කරන්න එපා. අංක 3 පිරිවැය 10ක් වූ භාණ්ඩ පරිත්‍යාග කිරීම. පිරිවැය 10ක භාණ්ඩ පරිත්‍යාග කරලා. පිරිවැය 10ක භාණ්ඩ පරිත්‍යාග කරාම තොගේ අඩු වෙනවා 10යි. හිමිකම අඩු වෙනවා 10යි. හිමිකම අඩු වෙනවා 10යි. තොග පරිත්‍යාග කළා. තොගේ අඩු වෙනවා 10යි. හිමිකම අඩු වෙනවා 10යි. එහෙනම් හිමිකම අඩු කරන්න 10කින් ඒක පරිත්‍යාග කියන්නේ වියදමක්. ඒක දාන්න ආදායම් ප්‍රකාශයේ වියදම් වලට පරිත්‍යාග 10යි. සුද්ධවත්කම් අඩු වෙනවා. සුද්ධවත්කම් අඩු වෙන නිසා අපි දානවා පරිත්‍යාග කියලා 10ක්. පරිත්‍යාග කියලා 10ක් අඩු වෙනවා. පරිත්‍යාග කියලා 10ක් අඩු වෙනවා. අංක 4 ව්‍යාපාරයේ නඩත්තු වියදම් 10000ක් විය මෙයින් 6000ක් සමන් විසින් පෞද්ගලිකව ගෙවන ලද අතර ඉතිරිය ව්‍යාපාර විසින් ගෙවන ලදී. කියන්නේ ව්‍යාපාරයේ මෙහි නඩත්තු වියදම් 10000යි සමන් ගෙවලා දෙනවලු 6000ක්. ඉතිරිය ව්‍යාපාර සල්ලින් ගෙවලා. ගැටලුවක් නැහැ. දාමු වෙනවා සමීකරණයට. සමීකරණයට දාමු 4 වෙනි ගණන් ලාභයේ සල්ලි අඩු වෙන්නේ කීයද? 6යි. ඇයි සල්ලි ගෙවලා තියෙන 6යිනේ ව්‍යාපාරේ? නෑ 6 නෙමෙයි 4යි. ඇයි 6ක් ගෙවුවේ අහිතිකාරයා. සමන් තමයි 6ක් ගෙවලා තියෙන්නේ. ඒතර 6ක් ගෙවුවාම සමන්ගේ හිමිකම් වැඩි වෙනවා 6කින්. මේ ගෙවන්නේ වියදම්නේ. වියදම් නිසා මොකද වෙන්නේ? වියදම් නිසා හිමිකම අඩු වෙන්න ඕනේ 10කින්. හිමිකම අඩු වෙනවා 10කින්. සමීකරණය අඩු වෙනවා 10ක්. සමීකරණයේ මුදල් අඩු වුණා 4යි. අහිතිකාරයා ගෙවපු 6 නිසා එයාගේ ප්‍රාග්ධනය වෙනවා 6යි. අවසානයේ ගෙවලා තියෙන ව්‍යාපාරයේ වියදම නිසා ලාභය අඩු වෙනවා. ඒතර හිමිකම අඩු කරලා 10යි. එහෙනම් අපි දානවා වෙනත් වියදම් වලට මෙහෙයුම් වියදම් නඩත්තු වියදම්. නඩත්තු වියදම් කියලා දානවා කීයද? 10ක්. නඩත්තු වියදම් කියලා දානවා 10ක්. නඩත්තු වියදම් 10යි. සුද්ධවත්කම් වලට වෙන ප්‍රතිපාදය. සුද්ධවත්කම් මොකද වෙන්නේ මේ 10කින් අඩු වෙනවා. සුද්ධවත්කම් ඒ කියන්නේ අපිට මේ නඩත්තු වියදම නිසා සුද්ධවත්කම් 10කින් අඩු වෙනවා. එහෙනම් සුද්ධවත්කම් අඩු වීම දානවා නඩත්තු.
නඩත්තු කියලා දානවා 10ක්. නඩත්තු කියලා දානවා 10ක්. නඩත්තු කියලා දානවා 10ක්. ඇයි නඩත්තු ගෙවුවාම සුද්ධවත්කම අඩු වෙනවා. හිමිකම අඩු වෙනවා. අංක 5. අංක 5 2015 7 1 දින 112ක වාර්ෂික පොලියට රුපියල් 300ක් බැංකු ණයක් ලබා ගන්නා ලදී. පොලිය මෙතෙක් ගෙවන්නේ හැලු. 7 1 තමයි අරන් තියෙන්නේ. 7 1 112ක පොලියක බැංකු ණයක් අරන් තියෙනවා. එහෙනම් බැංකු ණය ගන්නකො ඉස්සෙල්ලා. පස්වෙනි ගණන් බැංකු ණය ගත්තාම මොකද වෙන්නේ? මුදල් වැඩි වෙනවා. මුදල් වැඩි වෙනවා 300ක්. දිගු කාලීන ණය වැඩි වෙනවා 300ක්. දිගු කාලීන ණය වැඩි වෙනවා 300ක්. දිගු කාලීන ණය වැඩි වෙනවා 300ක්. මේක 100 කීයද පොලිය ගෙවන්න ඕනේ 112ක් වාර්ෂිකව. එහෙනම් 300ට 112යි මේක ගත්තේ 7යි 1නේ. 7යි 1 ගත්තා නම් 6යි 31 වෙද්දි මාස කීයක් තියෙනවද? මාස 9ක් තියෙනවා. එහෙනම් පොලිය කීය දෙන්නේ? 300 වැඩි කිරීම 100ට 12 වැඩි කිරීම 12න් 9. ඇයි 12න් 9 ගත්තේ? 7යි 1 ගත්තේ මෙයා ණය. 7යි 1 නම් ගත්තේ මේ ණයට පොලිය ගෙවන්න තියෙන මාස 9යි. එහෙනම් 12ට 12 කැපෙනවා, බිංදු දෙකක් කැපෙනවා, 3 වරක් 9 කියන්නේ 27යි. 27ක් අපි පොලිය ගෙවන්න ඕනේ. 27ක් අපි පොලිය ගෙවන්න ඕනේ. 27ක් අපි පොලිය ගෙවන්න ඕනේ නම් අපි ඒක වෙනත් ගෙවිය යුතු දෑ. වෙනත් ගෙවිය යුතු දෑ වලට ධන දානවා 27යි. හිමිකම අඩු වෙනවා 27යි. ඇයි අපි පොලිය අවුරුද්ද දාලා පොලිය තාම ගෙවලා නැහැ. එහෙනම් වෙනත් ගෙවිය යුතු දෑ වැඩි වෙනවා 27යි, හිමිකම අඩු වෙනවා 27යි. එහෙනම් දරුවනේ ලාභ සංශෝධන ප්‍රකාශයේ දාන්න ඕනේ පොලී වියදම. පොලී වියදම දාන්න 27යි. පොලී වියදම දාන්න 27යි. ඒ වගේම සුද්ධවත්කම් මොකද වෙන්නේ? සුද්ධවත්කම් අඩු වෙනවා. එහෙනම් බැංකු ණය කියලා දාන්න 27යි. බැංකු ණය කියලා දාන්න 27ක් හිමිකම අඩු වෙනවා. සුද්ධවත්කම් අඩු වෙනවා 27කින්. ඇයි බැංකු ණය ගෙවුවාම සුද්ධවත්කම් අඩු වෙනවා. අංක 6 ගණදෙනුව. අංක 6 ගණදෙනුවේදී අංක 6 ගණදෙනුව කියවන්න. 2016 3.31 දිනෙන් දිනට 280ක අත්පිට මුදලට තීරෝධ රථයක් මිලට ගත්තලු. ඒ කියන්නේ අවුරුද්දේ අන්තිම දවසට තීරෝධ රථයක් අරන් 280ක. එහෙනම් මුදලට අරන් තියෙන 280ක. එහෙනම් මුදල් අඩු වෙනවා 280යි. මුදල් අඩු වෙනවා 280යි. දේපල පිරිත උපකරණ වැඩි වෙනවා 280යි. දේපල පිරිත උපකරණ වැඩි වෙනවා 280යි. හරිද? හරි. අංක 8 අංක 7 අංක 7 මොකද වෙන්නේ? අංක 7 වෙන්නේ ණයගැතියෙකුගෙන් අයවිය යුතු 30ක් ඔහුගේ ණය හිමියෙකු ලෙස ගෙවිය යුතුව කියන්නේ ණයගැතියෙකුගෙන් අයවිය යුතු 30ක් ණය හිමියෙකු ලෙස ඔහුට ගෙවිය යුතු 50000කට එරෙහිව හිලව කරා. ඉතිරිය මුදලින් ගෙවුවා. කියන්නේ අපිට ලැබෙන්න තියෙන 30ක් ගෙවන්න තියෙන ණය හිමියා 50000 වෙනුවෙන් හිලව කරලා. ඉතිරි ටික අපි අතින් ගෙවලා. කියන්නේ 20ක් අතින් ගෙවලා. يعني 50ක් ගෙවන්න තියෙන ණයගැතියා අපිට 30ක් දෙන්න තියෙනවා. අපි එයාට 50ක් ගෙවන්න තියෙනවා. ඒතර අපි අපිට ලැබෙන්න තියෙන 30 හිලව කරනවා. තව 20ක් අතින් ගෙවනවා. එහෙනම් දාමු සමීකරණයට වෙළඳ ලැබිය යුතු දෑ කීයද වෙන්නේ 30යි. මුදල් අඩු වෙනවා 20ක්. වෙළඳ ගෙවිය යුතු දෑ අඩු වෙනවා 50ක්. වෙළඳ ගෙවිය යුතු දෑ අඩු වෙනවා 50ක්. වෙළඳ ගෙවිය යුතු දෑ අඩු වෙනවා 50ක්. ණයගැතිභාවයේ 30කින් අඩු වුණා, මුදල් අඩු වුණා 20කින්. එතකොට ණය හිමියෝ වෙළඳ ගෙවිය යුතු දෑ අඩු වෙනවා 30කින්. ඒක අපිට ආදායම් වියදම් නැහැ. අංක 8 අංක 8 ගණදෙනුවේදී රුපියල් 12ක් වූ සමන්ගේ ජීවිත රක්ෂණ වාරිකය වෙනුවෙන් ගෙවා ඇත. සමන්ගේ ජීවිත රක්ෂණ වාරිකය වෙනුවෙන් 12ක් ගෙවලා. 12ක් ගෙවුවනම් මොකද වෙන්නේ? මුදල් අඩු වෙනවා 12යි. හිමිකම අඩු වෙනවා 12යි. හිමිකම අඩු වෙනවා 12යි. ඒ ඇවිල්ලා ගැනිලි.
ගැල්ලි කියන්නේ ලාවට වල පාන එකක් නෙමෙයි. අංක 9 අංක 9 අංක 9 මොකද්ද කියන්නේ? 12 ගණුදෙනු අංක 1ට අදාළව ලැබිය යුතු මුදලින් සිට 5ක වට්ටමක් අඩු කිරීමේ මුදල් ලැබුණලු. ගණුදෙනු අංක 1ට අදාළව ගණුදෙනු අංක 1ට අදාළව තියෙන්නේ 80000ක භාණ්ඩ ණයට විකිණීමනේ. 80000ක භාණ්ඩ ණයට විකිණීම. ඒතර ඒකේ පළවෙනි ඒකට අදාළව සිට 5ක වට්ටමක් යටතේ මුදල් ලැබුණලු. 80000න් සිට 5ක අඩු කරාම කියන්නේ 80000 සිට 10 කියන්නේ 8000ක් අඩු වෙනවා. සිට 5 කියන්නේ 4000ක් අඩු වෙනවා. 4ක් අඩු වෙනවා. කියන්නේ 80 වෙන් 4ක් අඩු කරාම එන්නේ 76. 76 මුදල් ලැබෙනවා. එහෙනම් අපි දානවා 9 වෙනි එක මුදල් තීරුව ධන 76යි. ණයගැතිභාවය අඩු වෙනවා 80යි. දුන් වට්ටම තියෙනවා කීයක්ද? 4ක්. එහෙනම් හිමිකම අඩු වෙනවා 4ක්. හිමිකම අඩු වෙනවා 4ක්. ඒක අපි දානවා දුන් වට්ටම් කියලා. දුන් වට්ටම් කියලා දානවා 4ක්. ඒක අපිට සුද්ධවත්කම වල වෙන බලපෑම මොකද? සුද්ධවත්කම අඩු වෙනවා. එහෙනම් දාන්න දුන් වට්ටම් කියලාම. දුන් වට්ටම් කියලා 4ක් අඩු වෙනවා. දුන් වට්ටම් කියලා 4ක් අඩු වෙනවා. 10 වෙනි ගනුදෙනුව නෙමෙයි 10 වෙනි ගනුදෙනුව. 10 වෙනි ගනුදෙනුව මොකද්ද කියන්නේ? පෙර වර්ෂයේදී බොල් නෑ ලෙස කපාල රුපියල් 15000ක් ලැබීම. ගිය අවුරුද්දේ කපපු බොල් නෑ 15000 මේ අවුරුද්දේ හම්බ වෙලා. බොල් නෑ ආපසු ලැබුණා නම් මුදල් තීරුව ධන 15යි. කපාල බොල් නෑ නැවත ලැබුණාම වියදම අඩු වීමක් තමයි කරන්නේ. වියදම් අඩු කිරීමක්. මේ අවුරුද්දේ වියදම අඩු කරන එක තමයි කරන්නේ. එහෙනම් වියදම් අඩු වුණාම ලාභය වැඩි වෙනවා. එහෙනම් හිමිකම් තීරුව ධන 15යි. හිමිකම් තීරුව ධන 15යි. එහෙනම් එකතු කරනවා ඒක සුද්ධවත්කම් වල වෙන බලපෑම මොකද වෙන්නේ? බොල් නෑ ආපසු ලැබීම කියලා. බොල් නෑ ආපසු ලැබීම කියලා 15ක් ධන වෙනවා. 15ක් ධන වෙනවා. 15ක් ධන වෙනවා. right. එච්චරයි ගනුදෙනු තියෙන්නේ. ඒතර අපිට කියනවා ඒ ප්‍රශ්නේ right. මට කියන ලාභය කී දෙන්නේ මේ ගනුදෙනු ටික නිසා ලාභය මොකද වෙන්නේ? මේ ගනුදෙනු ටික නිසා ලාභයට මොකද වෙන්නේ? මේ ගනුදෙනු ටික නිසා ලාභයට මොකද වෙන්නේ? මේ ගනුදෙනු ටික නිසා ලාභයට මොකද වෙන්නේ? ලාභය කීදාවේ? ලාභය කිය කවද? මෙතන එනවා ලාභය කීයද? 44යි. මෙතන එනවා 30යි 14යි. ආදායම් මුකුත් නැහැ. වියදම් ටික තියෙනවා 47යි 51යි. 51යි. මේ වැරදි ටික නිවැරදි කරාම ලාභය වෙනස් වෙනුනේ කීයකින්ද? 51ක් අඩු වුණාම මෙතන 7යි ඉතිරි දෙක 37යි. 37ක ලාභයක්. ඒ කියන්නේ මේ වැරදි ටික නිවැරදි කරාම 37ක ලාභයක් එනවා. මේ වැරදි ටික නිසා 37ක බලපෑමක් තියෙනවා. එහෙනම් මෙතන අනිවාර්යයෙන්ම උත්තරේ කිය දෙන්න ඕනේ. මේ ටික සුළු කරාම අනිවාර්යයෙන්ම උත්තරේ එන්න ඕනේ 563ක් එන්න ඕනේ. ඇයි? දැනට හොයපු ලාභය 600යිනේ. මේ වැරදි ටික නිසා ලාභයටලා තියෙන බලපෑම 37ක් ලාභය අඩු වෙනවා. මේ මගහැරීම් ටික නිසා ලාභය 37කින් අඩු වෙන්න ඕනේ. දැනට 600ක් තියෙනවා. ඒතර 600න් 37ක් අඩු වුණාම අන්තිම උත්තරේ 563ක් එන්න ඕනේ. 563ක් එන්න ඕනේ. 600න් 37ක් අඩු වුණාම 563ක් එන්න ඕනේ. බලන්න මේක සුළු කරාම මේ ගාන එනවද කියලා. සුද්ධවත්කම වෙනස් වීමකින් ලාභය ගණනය කිරීම අපි ගත්තානේ. එතන 35ක් එකතු වෙනවා. ඒතර 635යි. අඩු කිරීම තියෙන්නේ 36යි 27යි 4යි 57ක් අඩු වෙනවා. 57ක් අඩු වෙනවා. එතකොට
578යි. 578යි. මම මොකක් හරි එකක් දැම්මේ නැද්ද? යම් කිසි වියදමක් දැම්මේ නැද්ද? නෑ දැම්මා 80 දැම්මා. හරි. පරිත්‍යාග ගණනයි ඉතින් එතන සුළු කිරීම වල වැරද්දක් තියෙනවද? දානකලෙන් 50ක් කරනවා 37යි. ICN 37ක් ගියාම ICN 37ක් ගියාම 500කට කරනවා. යම් කිසි ලක්මක් දැම්මේ නැද්ද රුමම? ආපසුෙන් දැම්මා. බොල් නැහැ දාන්නේ. බොල් නැහැ ආපසු ලැබීම දාන්නේ නේ. මම මේ ආදාය ප්‍රකාශයට බොල් නැහැ ආපසු ලැබීම වියදම් වලින් අඩු වෙන්න ඕනේ. බොල් නැහැ ආපසු ලැබීම වියදම් වලින් අඩු වෙන්න ඕනේ 15. බොල් නැහැ අන්තිම ගණන් දාලා නැනේ. බොල් නැහැ ආපසු ලැබීම 15 දාන්න ඕනේ. රක්ෂණය කියලා එකක් නැහැ මේකේ. ජීවිත රක්ෂණ වාරිකේ දාන්නේ කවුද සෙව්මිනි? ජීවිත රක්ෂණ වාරිකේ කියන්නේ රුපියල් සාමාන්‍ය ජීවිත රක්ෂණ වාරිකේ දාන්නේ මේකට. ඒක ගැනලිනේ. මේකට දාන්නේ මොකද්ද? බොල් නැහැ ආපසු ලැබීම කියන්නේ වියදම් අඩුවීමක්. ඒ වියදම් අඩුවීම දාලා නැහැ මෙතනට. වියදම් අඩු වුණාම 50ක් නෙමෙයි මෙතනට එන්න. ඒතර 50කින් 15ක් ගියාම 36යි මෙතන තියෙන්නේ 36යි. ඒතර 14න් 36ක් ගියාම මේ වැරදි ටික නිසා බලපෑම 22යි. ඍණ 22ක් බලපෑම එන්නේ. ඍණ 22 බලපෑමක් එන්නේ. මේක සුළු කරාම බලන්න 600න් 22ක් ගියාම එන උත්තරේ කීයද 578යි. මේ තියෙන්නේ 578 තමයි. මේ තියෙන්නේ 578 තමයි. හරිද? හරි. බොල් නැහැ ආපසු ලැබීමම මේ ආදායම් ප්‍රකාශ දාලා තිබුණේ නැහැ. ඒකයි. right. ගැටලු තියෙනවා නම් අහන්න. ගැටලු තියෙනවා නම් අහන්න. ගැටලු තියෙනවා නම් අහන්න. ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. right. අපි යන්නේ ඊළඟ කොටසට. ඊළඟ කොටසට යමු. ගැටලු තියෙනවා නම් අහන්න chat එකට දාන්නක් ගාලා. ඔයාලට ගැටලු මොනවා හරි තියෙනවා නම් chat එකට දාන්න ඉක්මන් කරලා. වෙලාව නාස්ති කරන්න එපා පුතේ. වෙලාව නහස්ති නොකර ටක් ගාලා දාමු. ගැටලු තියෙනවා නම්. ගැටලු තියෙනවා නම් ඉක්මනින් දාන්න. right. හරි නේද එහෙනම් අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. right. ඊළඟ පේපරේ 2017 A level පේපරේ යන 2017 A level පේපරේට 2017 A level ප්‍රශ්න පත්‍රයට යන්නටක් ගාලා ෆස්ට් පේපරේ අහලා තියෙනවා ප්‍රශ්න දෙකක්. ඉක්මන් කරමු අපි තාවකට මේ 2017 18 19 ප්‍රශ්න තුනක් තව තියෙනවා අපිට කතා කරන්න. ඉක්මන් කරමු. 2017 අවුරුද්දේ නුවන්ගේ ව්‍යාපාරය විසින් මම මේක මකන්නම්. ඔයාලට මොනවා හරි ගැටලු තියෙනවා පුතේ chat එකට දාන්න. right. අපි යමු ඊළඟ ගානට. ඊළඟ ගානේ 2017 A level ප්‍රශ්න පත්‍රයේ තියෙන ගාන මේකට අනුව නම් PDF එකට අනුව නම් 17 වෙනි ගාන විදිහට තමයි තියෙන්නේ. නුවන් ව්‍යාපාර විසින් ලබා ගන්නා ණය මුදල මාසිකව රුපියල් ලක්ෂය බැගින් නුවන් විසින් තම පෞද්ගලික මුදලින් ගෙවන ලදී.
නුවන්ගේ ව්‍යාපාරයේ ලබාගත් ණය මුදල මාසික වාරික වූ ලක්ෂය ගානේ නුවන් විසින් තම පෞද්ගලික මුදලින් ගෙවලා දී. වාරිකය තුල අන්තර්ගත පොලිය 25කි. මේ පහත කුමන ගිණුම් කරන සමීකරණය මෙම ගනුදෙනුවේ ශුද්ධ බලපෑම් පෙන්නනවලු. මූල්‍ය ප්‍රකාශන මාසිකව පිළිගනු ලබ උපකල්පනය කරන්නලු. මාසිකවලු අදන්නේ එක මාසයක් සම්බන්ධව තමයි අහන්නේ. අවුරුද්දක නෙමෙයි මාසයක් සම්බන්ධව අහන්නේ. එහෙනම් අපි දන්නවා මේකේ දීලා තියෙන සමීකරණය වත්කම් සමානයි වගකීම් ධන හිමිකම. 100ක් ගෙව්වා 100ක් ගෙවද්දි 25ක් පොලිය තියෙනවලු. ගෙවන්නේ කවුද? අහිතිකාරයා. ව්‍යාපාරය වෙනුවෙන් අහිතිකාරයා ගෙවද්දි යාගේ හිමිකම වැඩි වෙනවා. ලාච්චුවේ සල්ලි නෙමෙයි අඩු වෙන්නේ අහිතිකාරයා ගෙවන. ඒතකොට හිමිකම වැඩි වෙනවා 100කින්. ගෙව්වේ මොනවද? බැංකු ණයනේ. 125ක් පොලිය. ඒතකොට 75ක් තමයි ණය අඩු වෙන්නේ. ණය අඩු වෙනවා 75ක්. 25 වියදම නිසා ලාභය අඩු වෙනවා. ලාභය නම් මොකද? හිමිකම අඩු වෙනවා 25යි. එහෙනම් ශුද්ධ ප්‍රතිඵලය මොකද වෙන්නේ? ඍණ 75යි මේ පැත්තෙන් ඍණ ධන 75යි. වගකීම් අඩු වෙනවා ඍණ 75යි හිමිකම වැඩි වෙනවා ධන 75යි. බලන්න උත්තරේ මොකක්ද කියලා. උත්තරේ මොකක්ද? උත්තර අංක 1. උත්තර අංක 1 තමයි එන්නේ. හරිද? උත්තර අංක 1. ප්‍රශ්න අංක 18. ව්‍යාපාරික පහත ගනුදෙනු ශුද්ධ බලපෑම ධන ලකුණ ඍණ ලකුණ සහිතව ගිණුම් කරන සමීකරණය නිරූපණය කරන්නේ කෙසේදයි දක්වන්නලු. අපිට ගනුදෙනු දෙකක් දීලා තියෙනවා. ඒ ගනුදෙනු දෙක ගිණුම් කරන සමීකරණයට ධනද ඍණද මොකද්ද වෙන්නේ කියලා දානවලු. ලකුණු සහිතව අගයන්. එතකොට පළවෙනි ගනුදෙනුව අපිට සමීකරණයේ තියෙන්නේ කොහොමද? වත්කම් සමානයි වගකීම් ධන හිමිකම. මෙහෙම තමයි තියෙන්නේ. ඒ ගනුදෙනුව පළවෙනි ගනුදෙනුව ගත්තාම රුපියල් 150ක තොග ණයට ගැනීම. 150ක තොග ණයට ගත්තාම තොගය වැඩි වෙනවා 150යි වගකීම් වැඩි වෙනවා 150යි. මේ දෙකම හරියන්න ඕනේ. B ගනුදෙනුව 90ක් පිරිය වූ භාණ්ඩ 140කට අත්පිට මුදල විකිණීම. එහෙනම් තොගය අඩු වෙනවා 90යි මුදල් වැඩි වෙනවා 140යි වත්කම් හිමිකම වැඩි වෙනවා 50යි. හිමිකම ධන 50යි. එහෙනම් මේ තුනම තිබ්බොත් තමයි ලකුණු හම්බ වෙන්නේ. නැත්නම් ලකුණු හම්බ වෙන්නේ නැහැ. right. ඊටම සරලයි. 2017 අවුරුද්දේ සමීකරණ ගාන සෙකන්ඩ් පේපරේ 2017 අවුරුද්දේ සමීකරණ ගාන 2017 අවුරුද්දේ සමීකරණ ගාන. ඒ කියන්නේ පිටු අංක ඒ කියන්නේ මේ අපේ මේ PDF එකේ නම් 19 වෙනි ප්‍රශ්නේ විතර තමයි තියෙන්නේ. 2017 A level පේපරේ සෙකන්ඩ් පේපරේ තියෙන සමීකරණ ගාන. 2017 A level පේපරේ ප්‍රශ්න අංක 3 විදිහට තමයි ඒක තියෙන්නේ. ප්‍රශ්න අංක 3 විදිහට. right. අපේ නිලනාව අවශ්‍ය වන්නේ ගණදෙනු අංක 1 සිට 10 දක්වා ගණදෙනු විස්තර කරන්නලු. වටිනාකම් සහිතව විස්තර කරන්නලු. 3.30 දිනට ලාභය හෝ අලාභය ගණනය කරන්න අපිට ක්‍රමයක් කිව්වේ නෑනේ. ආදායම් ප්‍රකාශයක්ද ශුද්ධවත්කම වෙනස් වීමකින්ද කිව්වේ නෑනේ. එහෙනම් ඔයාට අවසාන උත්තර ආරම්භක ශේෂයක් තියෙනවා අවසාන ශේෂයක් තියෙනවනේ. එහෙනම් වඩාත්ම ලේසි එක මොකද්ද? ශුද්ධවත්කම වෙනස් වීමකින් ලාභය හොයන එක. ආදායම් ප්‍රකාශයක් ගහන්න ගියාම කා වෙලා වෙනවා. අපරාධේ කාලය. ශුද්ධවත්කම වෙනස් වීමකින් ලාභය හොයන්න පුළුවන්. මොකද අවසාන ආරම්භක ශේෂයක් දීලා තියෙනවා අවසාන ශේෂයක් දීලා තියෙනවා. right. ඒක නිසා ශුද්ධවත්කම වෙනස් වීමකින් ලාභය හොයමු. ඒ ක්‍රමය කියලා නෑනේ. ඒතර ලේසි ක්‍රමේ පාවිච්චි කරන්න. කවුරු හරි කෙනෙක් මේක ශුද්ධ ආදායම් ප්‍රකාශයක් දාලා හැදුවත් ලකුණු හරි හම්බ වෙන ලකුණු. නමුත් වෙලාව වැඩි. වත්කම් සහ වගකීම් ජංගම හා ජංගම නොලෙස වර්ග කර මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශයක් හදන්නලු වත්කම් වගකීම් වර්ග කරලා ජංගම හා ජංගම නොලෙස. කෙටියෙන් රූල් කරන්න තියෙන්නේ. right. එහෙනම් ගණදෙනු ටික ලිව්වට පස්සේ තමයි අපිට වැඩ ටික කරන්න තියෙන්නේ. ගණදෙනු ටික ලියමු ඉස්සෙල්ලා. පළවෙනි ගණදෙනුව. දේපල පිරිත උපකරණ වැඩි වෙලා මොකද එනවා? බැංකු ණය වැඩි වෙලා. එහෙනම් බැංකු ණයක් ලබාගෙන බැංකු ණයක් මගින් දේපල පිරිත උපකරණ මෙල්ල ගැනීම. බැංකු ණයක් මගින් දේපල පිරිත උපකරණ මෙල්ල ගැනීම. රුපියල් දසලක්ෂයයි. හරිද? දේපල බැංකු ණයක් මගින් දේපල පිරිත උපකරණ දසලක්ෂයක මිල ගන්න. අංක 2 තෝගය වැඩි වෙලා වෙළඳ ගෙවිද්ද වැඩි වෙලා. එහෙනම් මොකද්ද? රුපියල් 2,50,000ක භාණ්ඩ ණයට ගැනීම. රුපියල් 2,50,000ක භාණ්ඩ ණයට ගැනීම. රුපියල් 2,50,000ක භාණ්ඩ ණයට ගැනීම දෙවෙනි ගණදෙනුව. තුන්වෙනි ගණදෙනුව බැංකු මුදල් වැඩි වෙලා ප්‍රාග්ධනය වැඩි වෙලා.
මේක අපිට කොන්දේසි මොනවා හරි තියනවද? සමහර ගණන් වල කොන්දේසි තියෙනවා. හරිද? ලාභයට බලපාන්නේ නැහැ, ලාභයට බලපාන්නේ මේක විතරයි එහෙම කියනවා. දැන් මේකේ මුකුත් කොන්දේසියක් දීලා නැත්නම් අපිට මේක මෙයා මොනවා සපයනවා හිතන සේවා සපයනවා හිතනද? එහෙම කිව්වෙත් නෑ නේද? අපිට ප්‍රාග්ධනීය දැම්ම කියලා ගන්නත් පුළුවන් නැත්නම් වෙනත් ආදායමක් ලැබුණා කියලා දාන්නත් පුළුවන්. මොකද අපිට කොන්දේසි මෙයා මොකුත් දීලා නැහැ. මේක අපි ගමු ප්‍රාග්ධනීය දැම්ම විදිහට ගමු. මෙතන රඳවාගත් ලාභය වෙනම දීලා තියෙන මේක වෙන්න බෑ. ආදායමක් වෙන්න බෑ. මොකද හේතුව රඳවාගත් ලාභය වෙනම දීලා තියෙනවා. රඳවාගත් ලාභය වෙනස් වෙලා නැහැ. එහෙනම් මේක අනිවාර්යෙන් ප්‍රාග්ධනීය දෙවීමක් තමයි. මේක අනිවාර්යෙන් ප්‍රාග්ධනීය දෙවීමක් තමයි. මොකද රඳවාගත් ලාභය කියලා අපිට වෙනම දීලා තියෙනවා. ඒතර රඳවාගත් ලාභය වෙනස් වීමක් උන්නේ නැහැ නේ. එහෙනම් මේක ප්‍රාග්ධනීය දෙවීමක්. එහෙනම් අයිතිකරු රුපියල් ලක්ෂ 6ක් ප්‍රාග්ධනීය දෙවීම. ගණදෙනු අංක 4 මුදල් අඩු වෙලා රඳවාගත් පියුම් අඩු වෙලා. එහෙනම් මොකද්ද? වියදමක් ගෙවලා ඇති. වියදමක් ගෙවීම. රුපියල් ලක්ෂ 4ක වියදමක් දැරීම. කවුරු හරි කෙනෙක් මේක ගැන්ලි කියලා දැම්මත් වැරද්දක් නැහැ. ගැන්ලි. ඒතර උත්තර වෙනස් වෙනවා. විකල්ප උත්තර වලට යන්නේ නැහැ. මොකද මේකේ කොන්දේසි මුකුත් දීලා නැහැ. ඒතර මුදල් ගැන්ලි කරත් මොකද වෙන්නේ? ඕකම තමයි ඉන්නේ. මුදල් ගැන්ලි කරොත් බැංකුව අඩු වෙනවා, රඳවාගත් ලාභය අඩු වෙනවා. මතක තියාගන්න අහිතිකරුවන් ගැන්ලි කරන්නේ කාලච්ඡේදයේ ලාභයෙන් ඈ. කාලච්ඡේදයේ ලාභයෙන් තමයි ගැන්ලි කරන්නේ. ඒතර ගැන්ලි කරත් දාන්නේ මේ සටහනම තමයි. නමුත් කොන්දේසියක් දීලා නැහැ නේද? ඔයාට ළමයාට උත්තර දෙන්න නම් දෙකටම. ඇයි? කවුරු හරි ළමයෙක් ඔක ගැන්ලි කියලා ලිව්වල් ලකුණු දෙන්න වෙනවා. වියදමක් කියලා දැම්මල් ලකුණු හම්බ වෙනවා. ඇයි හේතුව? කොන්දේසියක් මෙයා පැහැදිලිව දීලා නැහැ මේකේ. right? අංක 5 රුපියල් ලක්ෂයක පිරිවැවන භාණ්ඩ 1,80,000කට ණයට විකිණීම. රුපියල් ලක්ෂයක පිරිවැවන භාණ්ඩ 1,80,000කට ණයට විකිණීම. රුපියල් ලක්ෂයක පිරිවැවන භාණ්ඩ 1,80,000කට ණයට විකිණීම. අංක 6 හිලව් කිරීම. වෙළඳ ලැබිය යුතු දෑ වෙළඳ ගෙවිය යුතු දෑ අඩු වෙලා නේද? එහෙනම් ණය ගැති ණය හිමි හිලව් කිරීම. ණය ගැති රුපියල් 5 ලක්ෂයකට ණය හිමි රුපියල් 5 ලක්ෂයක් හිලව් කිරීම. ණය ගැති රුපියල් 5 ලක්ෂයකට ණය හිමි රුපියල් 5 ලක්ෂයක් හිලව් කිරීම. ණය ගැතියුත් අඩු වෙලා ණය හිමියුත් අඩු වෙලා. අංක 7 දේපල පිරියත උපකරණ ෂය වීම. දේපල පිරියත උපකරණ මාසික ෂය වීම. දේපල පිරියත උපකරණ මාසික ෂය වීම 50යි. රුපියල් 50000යි. අංක 8 වෙළඳ ලැබිය යුතු දෑ අඩු වෙලා වෙළඳ ලැබිය යුතු දෑ අඩු වෙලා රඳවාගත් පියුම් අඩු වෙලා. එහෙනම් මොකද්ද මේ? බෝල් නෑ. බෝල් නෑ කපා හැරීම. ලේසි එක. බෝල් නෑ කපා හැරීම තමයි ලේසි. බෝල් නෑ කපා හැරීම. 1,50,000යි බෝල් නෑ කපා හැරීම. ගණදෙනු අංක 8 බෝල් නෑ කපා හැරීම 1,50,000යි. ගණදෙනු අංක 9 බැංකු මුදල් අඩු වෙලා බැංකු ණය අඩු වෙලා හිමිකම අඩු වෙලා. එහෙනම් මොකද්ද? බැංකු ණය වාරිකයේ ගෙව්වා 1,80,000යි. එහි ඇතුළත් පොලිය 30,000යි. බැංකු ණය වාරිකයේ ගෙව්වා 1,80,000යි. එහි ඇතුළත් පොලිය 30,000යි. අංක 10 තොගය වැඩි වෙලා වෙළඳ ලැබිය යුතු දෑ අඩු වෙලා ඊට පස්සේ හිමිකම රඳවාගත් ලාභය අඩු වෙලා භාණ්ඩ ආපසු එවීම. එහෙනම් පිරිවැය 2 ලක්ෂයක් වූ භාණ්ඩ يعني රුපියල් 2,50,000කට විකුණු පිරිවැය 2 ලක්ෂයක් වූ භාණ්ඩ ආපසු එවීම. රුපියල් 2,50,000කට ණයට විකුණු පිරිවැය රුපියල් 2 ලක්ෂයක් වන භාණ්ඩ ණය ගැතියා විසින් ආපසු එවීම. 2,50,000ට තමයි විකුණලා තිබුණේ. 2 ලක්ෂයක් පිරිවැය වන භාණ්ඩ. ඒක ආපසට එවලා. ආපසු එවු. right. ආපසු එවු. ගණදෙනු අංක 10 විස්තර කරලා ඉවරයි. ලාභය හෝ අලාභය. ලාභය හෝ අලාභය හොයන්න පුළුවන්. සුද්ධවත්කම් වෙනස් වීම මගින්. නේද? සුද්ධවත්කම් වෙනස් වීම මගින් හොයන්න පුළුවන්. ලාභය සමානයි අවසාන දිනට සුද්ධවත්කම් ඍණ ආරම්භක දිනට සුද්ධවත්කම් ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. right.
ආරම්භක දින සුද්ධ වත්කම් කීයක් තියෙනවද? ඒ කියන්නේ හිමිකම. හිමිකම කියලා කියන්නේ ප්‍රාග්ධනය. හිමිකම කියන්නේ ප්‍රාග්ධනයයි රඳවාගත් පියුම් වල එකතුව. ප්‍රාග්ධනයයි රඳවාගත් මේක තියෙන හිමිකම කැලේ දෙක කල්ලා. මේ සමීකරණයේ හිමිකම කියන එක ප්‍රාග්ධනයයි රඳවාගත් ලාභය කියලා කොටස් දෙක කල්ලා තියෙනවා. ඒතකොට මේ දෙක එකතු තමයි ගන්න ඕනේ. එහෙනම් ආරම්භක හිමිකම 2200යි. ආරම්භක හිමිකම 2200යි. ආරම්භක හිමිකම 2200යි. ආරම්භක හිමිකම 2200යි. අවසාන හිමිකම ගන්න ඕන අවසාන ශේෂයන් දෙක. අවසාන ශේෂයන් දෙක කීයද එන්නේ? 1600යි 1320යි. ඒතර අවසාන හිමිකම එන්නේ 1600යි 1320යි. ඒ කියන්නේ 2920යි. 2920යි. මේ ගානේ ගැණිලි තිබුණේ නැහැ. ගැණිලි තිබුණේ නැහැ. අර කවුරු හරි එක්කෙනෙක් ගණුදෙනු අංක 4ට ගණුදෙනු අංක 4 ගැණිලි කියලා දැම්මා නම් ගැණිලි තියෙනවා. කවුරු හරි එක්කෙනෙක් මෙතන විකල්ප උත්තර වලට යන්න වෙනවා ඈ. පේපරේ බලනකොට විකල්ප උත්තර වලට අනිවාර්යෙන් යන්න වෙනවා. හේතුව 4 වෙනි ගණුදෙනුව ගැණිලි කියලා ලියන්නත් පුළුවන්, වියදමක් කියලා දාන්නත් පුළුවන්. ගොඩක් ළමයි ලියන්නේ වියදමක් කියලා තමයි. හැබැයි ගැණිල්ලක් කියලා ලිව්වත් වැරද්දක් නැහැ. මොකද හේතුව ගැණිලි කරලා දාන්නේ මේ විදිහට තමයි. මේ ගානේ කොහොමවත් කොන්දේසි දීලා නැහැ. සීමාවන් පනවලා නැහැ. මේ ගණුදෙනුව මේකට බලපාන්නේ නැහැ කියලා කොහොමවත් සීමා දාලා නැහනේ. එහෙනම් මේක ගැණිලි කියලා ලියන්න පුළුවන් කවුරු හරි විස්තර කරද්දී ගැණිලි ලිව්වා නම් යාගේ උත්තරේ මෙතන ගැණිලි ඉන්න ඕනේ. එහෙම නැත්නම් වියදමක් විතර දැම්මම නම් ගැණිලි බිඳුවයි. ගැණිලි නැහැ. අපි දැන් ලිව්වේ වියදමක් කියලා නේද දැම්මේ? ගණිතන අංක 4 දැම්මේ වියදමක් කියලානේ. එහෙනම් ගැණිලි බිඳුවයි. අමතර ප්‍රාග්ධනය තියෙනවා. 600ක්. අපි කාලච්ඡේදයේ ප්‍රාග්ධනය දැම්ම 600ක්. මෙන්න මේක සුළු කරන්න නැහැ තියෙන්නේ. එතන මෙතන එනවා කීයද? 720 ධන බිඳුව ඍණ 100. එහෙනම් කාලච්ඡේදයේ ලාභය 120යි. 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 හරිද? කාලච්ඡේදයේ ලාභය 120යි. right. එහෙනම් අපි යනවා ඊළඟට අපිට ඉල්ලනවා මූල තත්ත්ව විස්තරයක් ඉල්ලුවා නේද? ජංගම වත්කම් වගකීම් ජංගම හා ජංගම නොවන කරලා කඩන්නලු. එහෙනම් මේ තියෙන තොරතුරු ටික දාන්න පට්ටක් ගාලා හරි ලේසි. හරිද? මේ තියෙන ටික දාන්න. ලාභය 120යි හරිනේ. ලාභය 120යි. දැන් කවුරු හරි එක්කෙනෙක් පස්වෙනි ගැළපිල්ලට ගැණිලි කියලා ලිව්වා නම් යාට විකල්ප උත්තර තියෙයි ඈ. බය වෙන්න එපා. මොකද මේකේ කොන්දේසියක් මුකුත් කරලා නැහැ. මේ ගානේ කොහොමද කිව්වේ නැහනේ ගැණිලි කරේ නැහැ කියලා ගානේ කොහොමද කිව්වේ නැහනේ. ගැණිලි කරේ නැහැ කියලා කියලා නැහැ. අවසාන හොඳවාගත් ලාභයේ ආරම්භක එක එකතු කරලා ගන්න ලේසිනේ. ඔව් ඒත් හරි. ඒකත් හරි. ආරම්භක රඳවාගත් පියුම් වලට අවසාන රඳවාගත් පියුම් කියන්නේ අවසාන රඳවාගත් පියුම් එකයි ආරම්භක රඳවාගත් පියුම් දෙක අතර ગેප් එක ගන්නත් පුළුවන්. මොකද අපෙන් අහන්නේ ලාභය වලාභය. ඒතර ලාභය වලාභය හොයන්න ක්‍රමයක් කිව්වේ නැහැ. ඒතර කැමති ක්‍රමයක් පාවිච්චි කරන්න පුළුවන්. right. මූල තත්ත්ව විස්තරය ගත්තාම මූල තත්ත්ව විස්තරේ මේ අලයින් එකට අටකල දාන්න තියෙන්නේ. දේපල ජංගම නොවන වත්කම් වල තියෙනවා දේපල පිරියත උපකරණ. දේපල පිරියත උපකරණ තියෙන්නේ 2950යි. ජංගම වත්කම් වල තියෙනවා තොගය 750යි. වෙළඳ ලැබිය යුතු දෑ 1400යි. බැංකු මුදල් 220යි. ඊට පස්සේ හිමිකම ගන්නවා. හිමිකම ගත්තාම ප්‍රාග්ධනය තියෙන්නේ 1600යි. ඒකට එකතු කරනවා ලාභය කාලච්ඡේදයේ ලාභය 120යි. එතකොට 1720ක් ආවා. මේකේ ගැණිලි නෑ. අඩු කළා ගැණිලි බිඳුවයි. එතකොට එන්නේ 1720මයි. ජංගම නොවන වගකීම්. ජංගම නොවන වගකීම් මේකේ තියෙන්නේ මොනවද? බැංකු ණය. බැංකු ණය තමයි තියෙන්නේ ජංගම නොවන වගකීම්. බැංකු ණය තියෙනවා 150යි. ජංගම වගකීම් වලට තියෙනවා ජංගම වගකීම් වල තියෙන්නේ වෙළඳ ගෙවිතු දෑ. වෙළඳ ගෙවිතු දෑ තියෙනවා
වෙළඳ ගෙවිද්දා තියෙනවා 550. sorry බැංකු ණය 150 නෙමෙයි බැංකු ණය 1850 නේ. බැංකු ණය 1850යි බැංකු ණය. බැංකු ණය 1850යි. වෙළඳ ගෙවිතු දෑ තියෙනවා 550. right. ඒ අනුව මුළු හිමිකම හා වගකීම ගන්න පුළුවන්. මුළු හිමිකම හා වගකීම. හයතර මුළු හිමිකම හා වගකීම කීය දෙන්නේ? 1720යි 1850යි 550යි. මුළු හිමිකම හා වගකීම 4120යි. 4120යි. ජංගමවත්කම් ටික එකතුව කීයක් එනවද? 750යි 1400යි 2200යි 2370යි. ඒකට 2950ක එකතු කරාම මුළු වත්කම් කීයක් එනවද? 5320ක් එනවද? මොකද්ද වැරදුනේ? මොකද්ද වැරදුනේ? මොකද්ද මගේ හැරුණේ කියලා පොඩ්ඩක් බලන්න. එකතුන් හරි නේද? එකතුන් හරි නේද? ආරම්භක ශේෂයේ මෙතන රඳවාගත් පියුම් තියෙනවා. ඔව්. කාලච්ඡේදයේ ලාභය විතරක් දාලා හරියන්නේ නැහැ. රඳවාගත් ලාභය දාන්නේ ඇයි? මේක තනි පුද්ගල ව්‍යාපාර ගණන් නෙමෙයිනේ. මේක තනි පුද්ගල ව්‍යාපාර ගණනක් වුණත් රඳවාගත් පියුම් දාන්න ඕනේ මෙතන. ලාභය නෙමෙයි. රඳවාගත් පියුම් දාන්න ඕනේ. ඇයි? මෙයා කාලච්ඡේදයේ ලාභය ඉතිරි කරගෙන එන්න දෙනවා. ආරම්භක ශේෂයක් තිබුණා 120ක. ඒතර 120ට 120ක් එකතුනහම 1320 මෙතනට එන්නේ. 1320. කාලච්ඡේදයේ ලාභය අවසාන ලාභය ගන්න ඕනේ 1320. 1320 තමයි ගන්න ඕනේ දරුවේ. එතකොට මෙතන දෙන්නේ කීයද? 2920යි. එතකොට උත්තරේ 5320යි. රඳවාගත් පියුම් තියෙනවා නම් කාලච්ඡේද ප්‍රාග්ධනයට රඳවාගත් පියුම් තමයි එකතු කරන්න ඕනේ. ඇයි? අවුරුද්දේ මුල 120ක් තිබුණා රඳවාගත් පියුම්. මේ අවුරුද්දේ ලාභය 120යි. එතකොට 120ට 120ක් එකතු වුණා 1200ට 120ක් එකතු වුණාම 1200ට 120ක් එකතු වුණාම 1320 තමයි අවසාන ශේෂය යන්න ඕනේ. රඳවාගත් ලාභය. right. හරිද? 2018 අවුරුද්දේ A-level. අවුරුද්දේ A-level. අවුරුද්ද A-level MCQ පේපරේ තිබිලා තියෙනවා මේ ප්‍රශ්න. අපෙන් තියලා තියෙනවා මෙම ප්‍රශ්නෙට පිළිතුරු සැපීමේදී පහ තොරතුරු භාවිතා කරන්නලු. මොනවද? නිමල්ගේ ව්‍යාපාරයේ පහත ගණන සිදුවිය. නිමල්ගේ ව්‍යාපාරයේ මේ ගණන සිදු වෙලා තියෙනවා. අපෙන් ඉල්ලන්නේ මොකද්ද? නිහල්ගේ ව්‍යාපාරයේ ඉහත ගණන නිසා සුද්ධ බලපෑම ඉල්ලන්නේ. වත්කම් වගකීම් හිමිකම් ටක් ගාලා අපි සමීකරණම දාගමු ටක් ගාලා. වත්කම් වගකීම් ධන හිමිකම් මේ සමීකරණයට විච්ච බලපෑම අපෙන් අහන්නේ. පළවෙනි ගණන පිරිවැය 150ක් වූ භාණ්ඩ උපසේනගෙන් ණයට ගත්තලු. එහෙනම් තෝගය වැඩි වෙනවා 120යි වගකීම් වැඩි වෙනවා 150යි. තෝගය වැඩි වෙනවා 150යි වගකීම් වැඩි වෙනවා 150යි. පිරිවැය 30ක් වූ භාණ්ඩ ආපසු උපසේනට යවවලු. එහෙනම් තෝගය අඩු වෙනවා 30යි වගකීම් අඩු වෙනවා 30යි. පිරිවැය ලක්ෂයක් වූ භාණ්ඩ 160කට ණයට විකිණීම. එහෙනම් තෝගය අඩු වෙනවා 100යි නැවත වත්කම් වැඩි වෙනවා 160යි හිමිකම වැඩි වෙනවා 60යි. හිමිකම වැඩි වෙනවා 60යි. විකුණුම් කොමිස් 10ක් ගෙවීම. එහෙනම් මුදල් අඩු වෙනවා 10යි හිමිකම අඩු වෙනවා 10යි. උපසේනට ගෙවිය යුතු සම්පූර්ණ මුදල ගෙවීම. උපසේනට ගෙවන්න තියෙන සම්පූර්ණ ගාණ කීයද? 150ක් ගත්තට 30ක් යවුවානේ. ඒතර 120යි ගෙවන්න තියෙන්නේ. 120
මුදල් අඩු වෙනවා වත්කම් 120යි හිමිකම අඩු වෙනවා 120යි. එච්චරයි. right. ඉරක් ගාලා එකතු කරලා ගන්නටක් ගාලා. එකතු කරලා ගත්තාම මෙතන බිංදුවයි මෙතන ධන 50යි. එහෙනම් මෙතන අනිවාර්යයෙන්ම ධන 50 තමයි නැවැත්තේ. නේද? සුළු කරලා ගත්තාම ධන 50 මෙතන 120යි 120න් 100ක් ගියාම 120යි. මෙතන එකතු වුණාම 180යි 180න් අඩු වුණාම 130ක් 50යි. ධන 50යි. එහෙනම් වත්කම් ධන 50යි හිමිකම ධන 50යි තමයි උත්තරේ එන්න ඕනේ. උත්තරේ කීයද? වත්කම් ධන 50යි හිමිකම් ධන 50යි. උත්තර අංක 1. පිළිතුරු අංක 1 තමයි එන්නේ. පිළිතුරු අංක 1. 21 වෙනි ප්‍රශ්නය 21 වෙනි ප්‍රශ්නය 21 වෙනි ප්‍රශ්නය 21 වෙනි ප්‍රශ්නය කියන්නේ MCQ පේපරේ 2018 පේපරේ තියෙන ප්‍රශ්නයක් තමයි. මූල්‍ය වර්ෂය තුලදී ව්‍යාපාරයක් විසින් උපයන ලද ලාභය නිරූපණය කරන සමීකරණය වෙනුවෙන්. ලාභය නිරූපණය කරන සමීකරණය කියන්නේ මොකක්ද කියලා අහනවා. මොකක්ද එනවා? වසර අග හිමිකමට වසර මුල හිමිකම අඩු කරනවා. ඒක තමයි සුද්ධවත්කම් වෙනස එන්නේ. ගැන්ලි එකතු කරන්න ඕනේ අමතර ප්‍රාග්ධනය අඩු කරන්න ඕනේ. උත්තරේ බලන්න නම් ගැන්ලි එකතු කරනවා අමතර ප්‍රාග්ධනය අඩු කරනවා වසර මුල වෙනවා. උත්තර අංක 2 නේද? උත්තර අංක 2. උත්තර අංක 2. වසර අග හිමිකම තියෙනවා. එහා අන්තිමට තියෙනවා වසර මුල හිමිකම. ඒතර අවසාන හිමිකම් වලින් ආරම්භක හිමිකම් අඩු කරනවා. ගැන්ලි එකතු කරනවා අමතර ප්‍රාග්ධනය අඩු කරනවා. උත්තර අංක 2. උත්තර අංක 2. ප්‍රශ්න අංක 22 2018 අවුරුද්දේ සමීකරණ ගාන එක බැංකු සසුදුමත් එක්කම තමයි අවිලා තියෙන්නේ. බැංකු සසුදුමුත් එක්කමයි අවිලා තියෙන්නේ. සමීකරණයයි ලැබීම් ජර්නලයක් හදන්න තියෙනවා. වැඩ කිහිපයක් තියෙනවා කරන්න. හරිද? මම හිතන්නේ අද දවසේ මට මේ ප්‍රශ්නේ විතරයි කරන්න පුළුවන් වෙන්නේ 2019 ප්‍රශ්නේ මම ලබන සඳර තියාගන්නවා. ලබන සඳ අපි මම ඊළඟ පාස් පේපර්ස් කොටසක් දෙන්නම්. බැංකු සසුදුම් පාලන ගිණුම් අවිනිශ්චිත ගිණුම් සම්බන්ධ උපයෝගී පොත් අවිනිශ්චිත ගිණුම් බැංකු සසුදුම් පාලන ගිණුම් සම්බන්ධව ආපු පාස් පේපර්ස් ටික ඔක්කොම දාලා මම PDF එකක් හදලා දෙන්නම් ඔයගොල්ලන්ට. ඒ ප්‍රශ්නේ සාකච්ඡා කරද්දී අපිට 2019 ප්‍රශ්නේ ඉස්සරහට අරන් යන්න වෙනවා. මොකද හේතුව මම මේ මගේ විවේක කාලය තුලින් තමයි මේක ගත්තේ. මොකද මට දවස් දෙකක්ම පන්තිය කරන්න හැකියාව තිබුණ නැති නිසා. මොකද වගකීම් පැහැර හරින්න බෑ. ඒක නිසා මට ඔයාලගේ පන්තියට එන්න බැරි වුණේ එකයි. ලබන සතියේ මම හිතන්නේ ගැටලුවක් නැති වෙයි ගොඩක් වෙලාවට. හරි මට මොනවාද ආයි හවස 4:00 මට පන්තියක් තියෙනවා. ඒක නිසා මේ ගාන අපි ඉක්මනට සාකච්ඡා කරමු. 2019 ගාන අපි ලබන සඳ සාකච්ඡා කරමු. right යන්න 2018 සමීකරණ ගානත් එක්ක තියෙන 2018 සමීකරණ ගානද. ඒක අපේ ඉල්ලනවා මොනවද? අපෙන් ඉල්ලන්නේ සමීකරණයේ ඉල්ලනවා. ලැබීම් ජර්නලයේ ඉල්ලනවා. බැංකු සසුදුම් ප්‍රකාශය බැංකු ප්‍රකාශනයේ ශේෂයෙන් ආරම්භ කරලා අපිට කෙලින්ම කියනවා බැංකු ප්‍රකාශනයේ ශේෂයෙන් ආරම්භ කරන්න කියලා. එන අවශ්‍ය දේවල් ටික රූල් කරගමු. ගණනුණු 12ක් තියෙනවා. ගණනුණු 12ක් තියෙනවා. සමීකරණ ලියාගමු ටක් ගාලා. සමීකරණය මොකක්ද තියෙන්නේ? සමීකරණය තියෙනවා ගන්න සමීකරණය දේපල පිරියත උපකරණ ධන තොගය ධන වෙළඳ ලැබිය යුතු දෑ ධන මුදල් සමානයි වෙළඳ ගෙවිය යුතු දෑ ධන වෙනත් ගෙවිය යුතු දෑ ධන ප්‍රාග්ධනය ධන
රඳවාගත් ලාභය. රඳවාගත් ලාභය. රඳවාගත් ලාභය. ඊට පස්සේ අපිට ලැබීම් ජර්නලයක් අවශ්‍යයි. ඔයාලා ලැබීම් ජර්නලයේ ආකෘතිය ගහන්න. ලැබීම් ජර්නලයේ ආකෘතිය ගහන්න. හරිද? ලැබීම් ජර්නලයේ ආකෘතිය රූල් කරන්න. දිනය, ලදුපත් අංකය, විස්තරය, චෙක්පත් අංකය, ඊට පස්සේ දුන් වට්ටම්, වටිනාකම, ඊට පස්සේ විශ්ලේෂණ තීරු ටික. විශ්ලේෂණ තීරු වල අත්පිට විකුණුම්, වැට්, ණය ගැති ලැබීම්, ආදායම් වෙනත්. අවසාන වශයෙන් ලෙජර් පිටුව. අපි ලැබීම් ජර්නලයක් රූල් කරගත්තා. ලැබීම් ජර්නලය. උපයෝගී පොත් ඉල්ලුවාම ඒකේ පැහැදිලි ආකෘතිය ගහන්න ඕනේ. ලැබීම් ජර්නලය ඉල්ලුවාම ලැබීම් ජර්නලයේ ආකෘතිය ගහන්න ඕනේ. ඊට පස්සේ බැංකු ප්‍රකාශිකුත් හදන්න කියනවා අපිට. බැංකු ප්‍රකාශය හදන්න කියනකොට බැංකු සැසඳුම් ප්‍රකාශය හදද්දී අපිට ගානේ පැහැදිලිව කියනවා බැංකු ප්‍රකාශනයේ ශේෂයෙන් ආරම්භ කරන්න කියලා. එහෙනම් උඩට ගන්නවා බැංකු ප්‍රකාශනයේ ශේෂය. එකතු කිරීම අඩු කිරීම. කල්පනාවෙන් එකතු කිරීම අඩු කිරීම කරන්න ඕනේ. ප්‍රශ්නයක් නැහැ. එකතු කිරීම අඩු කිරීම කරාට පස්සේ යටි මෙන්න මොකද්ද? සංශෝධිත මුදල් පාලන ගිණුමේ අවසන් ශේෂය තමයි එන්නේ. අවසන් ශේෂය. right. අපි එහෙනම් පටන් ගමු. එකයි එක දින සමාන විසින් ලිපි ද්‍රව්‍ය ආරම්භ කරන ව්‍යාපාරයක් පටන් ගත්තලු. එකයි එක තමයි පටන් ගන්න තියෙන්නේ. ව්‍යාපාරයේ සියලුම ගනුදෙනු බැංකු ගිණුමක් කරා වෙනවලු. බැංකු ගිණුමක් කරලු වෙන්නේ. කළමනාකරු ලෙස සමාන සේවය කරන අතර විකුණුම් හා තොග පවත්වාගෙන යාම සඳහා සහායකයෙකුට සහාය වීමට සේවකයෙකු බඳවා ගන්න ලදී. සේවකයෙකුත් ඉන්නවලු. හරි. 2018 ජනවාරි මාසයේදී පහත ගනුදෙනු ව්‍යාපාරය තුළ සිදු විය. මොනවද වෙලා තියෙන ගනුදෙනු? right. අපි මේ ගනුදෙනුට ටක් ගාලා වාර්තා කරලෙමු. ගනුදෙනු ටික වාර්තා කරලෙමු ව්‍යාපාරයේ පොත්වල. right. 1 සමාන රුපියල් 600ක් ආයෝජනය කළ අතර 180ක වටිනා ලී බඩුද ගෙනෙන ලදී. 1 එහෙනම් ගනුදෙනු අංකය 1 දානවා. ගනුදෙනු අංකය 1 ලී බඩු උපකරණ 180ක් ගෙනහම දේපල පිරිත උපකරණ දාන 180යි. මුදල් දාන 600යි. හිමිකම් තීරුව දාන ප්‍රාග්ධන තීරුව දාන 780යි. තර මුදල් ගෙනාපු නිසා අපි ලැබීම් ජර්නලය දාන්න ඕනේ. ලැබීම් ජර්නලය දානවා දිනේ 1 ලදුපත් අංක නැහැ. ප්‍රාග්ධනය කියලා. ප්‍රාග්ධනය විස්තරයට අපි දාන්නේ ප්‍රාග්ධනය. වටිනාකම ලක්ෂ 6යි. අපි දහස් වලින් හදමු. දහස් වලින් හදන්නේ ලක්ෂ 6යි. ඒ කියන්නේ දහස් කියලා ලියන්න උඩින් ඈ. උඩින් දහස් කියලා ලියන්න ඕනේ නම් දහස් වලින් හදනවා නම් රුපියල් දහස් කියලා ලියන්න ඕනේ. 600යි විශ්ලේෂණය කරනවා වෙනත් තීරුවට 600යි. ලැබීම් ජර්නලයේ විශ්ලේෂණය කරනවා වෙනත් තීරුවට 600යි. ඊට පස්සේ ගනුදෙනු අංක 2 1යි 3 ගනුදෙනුව. චෙක් අංකය 300ක ලිපි ද්‍රව්‍ය අත්පිට මුදල ගත්තලු. අත්පිට මුදලට ලිපි ද්‍රව්‍ය අරගෙන. එහෙනම් ගනුදෙනු අංක 2 මුදල් අඩු වෙනවා 300යි. තොගය වැඩි වෙනවා 300යි. එහෙනම් ලැබීම් ජර්නලයේ දිනේ 1යි 3
ලැබීම් ජර්නල් නෙවෙයි ඒක ගෙවීම් ජර්නල් අදාළ ගන්නේ. ඒක ගෙවීම් ජර්නලට අදාළ එකක්. ඒක ගෙවීම් අපි මෙතන හදන්නේ ලැබීම් ජර්නල් විතරයි හදන්නේ. ලැබීම් ජර්නල් විතරයි හදන්නේ. ගෙවීම් ජර්නලේ දාන දේවල් දාන්නේ නැහැ. දැන් ඔයා එහෙනම් ටක් ගාලා චෙක් කරගන්න ඕනේ බැංකු ප්‍රකාශයත් එක්ක මේ චෙක් එක ආවද කියලා. නැත්නම් ඔයාට වෙලා යනවා වැඩි. බැංකු ප්‍රකාශයේ බලන්න මේ චෙක් එකට සල්ලි ගෙවලාද කියලා. ගෙවලා නම් ටික් එකක් දාගන්න. බැංකු ප්‍රකාශයේ බලන්න ඒ 300ක චෙක් එකට සල්ලි ගෙවලාද? මෙතන ඉලක්කම් ටයිප් කිරීමේ දෝෂයක් තියෙනවා. අර 3 ලක්ෂයේ උඩට ගිහිල්ලා තියෙනවා. මගේ PDF එකේ මුදල් තැන්පතු කියලා හරයි බැරයි දෙකක් ශේෂයන් තියෙනවා. හරයි බැරයි දෙකක් තියෙන බෑ. ඒකේ අර හර තීරු තියෙන 3 ලක්ෂය පල්ලෙහාට එන්න ඕනේ. ඒක පොඩ්ඩක් කපලා ලියා ගන්න පල්ලෙහාට. හරිද? ඒක මගේ ටයිප් කිරීමේදී ඇතිවෙච්ච දෝෂයක්. ටයිප් කිරීමේදී ඇතිවෙච්ච දෝෂයක් තමයි ඒක. ඒ නිසා ඒක පොඩ්ඩක් හදා ගන්න. හරි. ඒතර ඒ ලක්ෂ 3 ඇවිල්ලා තියෙන්නේ. ලක්ෂ 3 චෙක් එක ඇවිල්ලා තියෙන්නේ බැංකුවට. එහෙනම් ගැටලුවක් නෑ හරියට දා ගන්න තියෙන එකට. ඒකට හරියට දා ගන්න තියෙන්නේ. ඒතර හරියට වටිනවා ඒකට. right. ඊළඟ ගනුදෙනුව. 1.7 ගනුදෙනු අංක 3 445 චෙක් එක අපිට හම්බ වෙනවලු 100ක් පිරිවැය වූ භාණ්ඩ 150කට මුදල් විකුණනවා. එහෙනම් මුදලෙන් ගනුදෙනු අංක 3 තොගේ අඩු වෙනවා 100යි මුදල් වැඩි වෙනවා 150යි හිමිකම වැඩි වෙනවා හිමිකම කියන්නේ දැන් රඳවාගත් ලාභය කියලා මෙතන තීරුවක් තියෙනවා ඒක දන වෙනවා කීයද 50යි රඳවාගත් ලාභ තීරුව දන 50යි රඳවාගත් ලාභ දෙන 50යි ඒක ලැබීම් ජර්නලයේ දාන්න ඕනේ ලැබීම් ජර්නලයේ දිනේ 1.7 විකුණුම් කියලා චෙක් අංකය කීයද 44.50 චෙක් අංකය වටිනාකම 150යි විශ්ලේෂණය කරනවා අත්පිට විකුණුම් තීරුවට විශ්ලේෂණය කරනවා අත්පිට විකුණුම් තීරුවට ඔයාලට පුළුවන් එකක් චෙක් කරන් යන්න එහෙම මේ වැඩෙත් එක්ක මේක චෙක් කරන් යමු බැංකු ප්‍රකාශයත් එක්ක ඒ ලේසි බැංකු ප්‍රකාශයේ මුලින්ම 6 ලක්ෂය තියෙනවනේ එකක් ටික් කරනකොට 6 ලක්ෂයක් ටික් වෙනවා දැන් මේ චෙක් අංක 44.50 චෙක් එක ඇවිල්ලාද ඉතින් බැංකුවට ඔව් එකක් ටික් කරන්න බැංකු ප්‍රකාශයත් මේත් එක්කම හදන් යන්න උතර වැඩේ ලේසි බැංකු ප්‍රකාශය ටික් කරන එක බැංකු ප්‍රකාශනයේ 150 චෙක් එක ඇවිල්ලා තියෙන්නේ. ඊළඟට අංක 4 150ක් පිරිවැය වූ ලිපි ද්‍රව්‍ය 200කට ගාමිණීට ණයට විකුණලාදී. ගාමිණීට ණයට විකුණුවා නම් සමීකරණය දාමු. අංක 4 තෝගේ අඩු වෙනවා 150යි ගාමිණී වෙළඳ ලැබියුත්ත වැඩි වෙනවා 200යි හිමිකම වැඩි වෙනවා 50යි. හිමිකම වැඩි වෙනවා 50යි. ඒක ලැබීම් ජර්නලේ දාන්න මුකුත් නැහැ. ඒක එහෙමමයි යම් ඉස්සරහට. පස්වෙනි ගනුදෙනුව 400ක ලිපි ද්‍රව්‍ය ජයමාල් පොදු සමාගමෙන් ණයට ගත්තලු. එක පස්වෙනි ගනුදෙනුව ජයමාල් සමාගමෙන් අරන් තොගය වැඩි වෙනවා 400යි වෙළඳ ගෙවිතු දෑ වැඩි වෙනවා 400යි. වෙළඳ ගෙවිතු දෑ වැඩි වෙනවා 400යි. වෙළඳ ගෙවිතු දෑ වැඩි වෙනවා 400යි. ඊළඟට 6 වෙනි ගනුදෙනුව 300ක් පිරිවැය වූ ලිපි ද්‍රව්‍ය 250කට නිමල්ට ණයට විකිණීම. ගනුදෙනු අංක 6 නිමල්ට විකුණලා 300ක ඒවා 300ක ඒවා විකුණුවාම තොගේ අඩු වෙනවා 300ක්. ණයගැති නිමල් වෙළඳ ලැබියුත්ත වැඩි වෙනවා 280යි. ඒත් අපිට අලාභයි. එහෙනම් හිමිකම ඒ කියන්නේ රඳවාගත් ලාභය අඩු වෙනවා 20යි. ඒවට මුදල් ගනුදෙනු නෙමෙයි ලැබින් ජෙල්ලේ දාන්න දෙයක් නැහැ. යමු ඉදිරියට. ඒවට චෙක්පත් හම්බ වෙනවාද ඉස්සරේදී බලමු. 7 වෙනි ගනුදෙනුව චෙක් අංක 6006 හම්බ වෙලා දෙනවා ගාමිණීගෙන් ලැබිය යුතු මුදල ලැබුණලු. ගාමිණීගෙන් ලැබෙන දින මුදල කීයද උඩ ගනුදෙනුවේ? ගනුදෙනු අංක 4 තියෙනවා ගාමිණීගෙන් ලැබෙන දින මුදල කීයද? 200. එහෙනම් 200ක් හම්බ වෙලා ගනුදෙනු අංක 7 200ක් හම්බුණා නම් වෙළඳ ලැබිය යුත්තේ අඩු වෙනවා 200යි මුදල් තීරුව දාන 200යි. ආයක දානවා ලැබීම් ජර්නලයට. දාන ලැබීම් ජර්නලේ දිනේ 1යි කවද්ද? දිනේ 1.15 චෙක් ණයගැති ගාමිණී විස්තරයට දාන්නේ ණයගැති ගාමිණී කියලා චෙක් අංකය කීයද? 605. වටිනාකම කීයද පුතේ? 200යි. විශ්ලේෂණය කරනවා ණයගැති ලැබීම් තීරුවට 200යි. බලන්න මේ චෙක් එක ලැබිලාද කියලා බැංකුවට. චෙක් අංකය 6005 කියන චෙක් එක බැංකුවට ඇවිල්ලාද? ඔව් බැංකුවට ඇවිල්ලා. හරියට දාගන්න. බැංකු ප්‍රකාශයේ ටික් එකක් දාගන්න. හරි. ඊළඟට
ගණදෙනු අංක 8 ගණදෙනු අංක 8 150ක ලිපි ද්‍රව්‍ය 120කට අපිට මුදලට විකුණලා දී චෙක් එක ඇවිල්ලා තියෙනවා 205 එහෙනම් දානවා අංක 8 තෝගේ අඩු වෙනවා 150යි තෝගේ අඩු වෙනවා 150යි මුදල් වැඩි වෙන්නේ 120යි ලිපි රඳවාගත් ලාභය අඩු වෙනවා 30ක් රඳවාගත් ලාභය අඩු වෙනවා 30ක් අලාභයි අපිට ඒක එහෙනම් අපි දාන්න ඕනේ ලැබීම් ජර්නලේ දිනේ 1යි කවද්ද දිනේ 1යි 18 දිනේ 1යි 18 විකුණුම් කියලා චෙක් අංකය 2005 වටිනාකම කීයද 120යි වටිනාකම 120යි විශ්ලේෂණය කරනවා අත්පිට තීරුවට අත්පිට විකුණුම් තීරුවට 120යි බලන්න බැංකු ප්‍රකාශනයේ බැල පැත්තේ තියෙනවද කියලා 120 2005 චෙක් එක 2005 120 චෙක් එක තියෙනවා හරියට දාගන්න එනවා හරියට දාගන්න එකට ගණදෙනු අංක 9 වැටුප් ගෙවීම කියලා දෙන්නෙක් ඉන්නවා දෙන්නෙක්ගේ වැටුප් ගෙවලා තියෙනවා එහෙනම් වැටුප් ගෙවීම අපිට සමීකරණය දාන්න පුළුවන් එකවර ප්‍රශ්නයක් නැහැ මුදල් අඩු වෙනවා කීයද 75යි මුදල් අඩු වෙනවා 75යි සමීකරණේ මුදල් 75යි එක වියදමක් රඳවාගත් ලාභය අඩු වෙනවා 75යි එක ගෙවීම් ජර්නලේ දාන්න තියෙන ගෙවීම් ජර්නල් එක අපි හදන්නේ නැහැ හැබැයි බැංකු ප්‍රකාශයට ආවද කියලා චෙක් කරන්න 5002 චෙක් එකයි 5003 චෙක් එකයි 50යි 25යි 5002 ඇවිල්ලාද ඔව් 50 ඇවිල්ලා තියෙන ටික් එකක් දාගන්න එකට බැංකු ප්‍රකාශයේ චෙක් අංක 50 50000 කියන චෙක් කියන්නේ චෙක් අංක 5002 50000ක චෙක් එක ඇවිල්ලා තියෙන ටික් එකක් දාගත්තා 5003 චෙක් එක 25000 ඒකත් ඇවිල්ලා තියෙන්නේ එහෙනම් ඒකත් ටික් එකක් දාන්න ඒක හරි ගැටලුවක් නෑ ඊළඟට 10 වෙනි ගනුදෙනුව 10 වෙනි ගනුදෙනුවේ කියනවා දිනේ 126 504 මාසය සඳහා කාර්යාල වියදම් 40000ක් දරන අතර එයින් 30ක් ගෙවන්නලා තියෙන්නේ. 40යි වියදම 30යි ගෙවලා තියෙන්නේ. එහෙනම් සමීකරණය දාන්න ඕනේ අංක 10 මුදල් අඩු වෙනවා 30යි වෙනත් ගෙවිලු දෑ වැඩි වෙනවා 10යි. ඇයි මුළු ගාන 40යි 30යි ගෙව්වේ. මුදල් අඩු වෙනවා 30ක්. තව 10ක් ගෙවන්න ඕනේ. වෙනත් ගෙවිලු දෑ වැඩි වෙනවා 10යි. එහෙනම් හිමිකම අඩු වෙනවා 40යි. එතකොට ගෙවීම් ජර්නලේ දාන්නේ 30 චෙක් අංක 504 30 තමයි තියෙන්නේ බලන්න බැංකු ප්‍රකාශයේ තියෙනවද කියලා 504 30 තියෙනවනේ චෙක් එක right good එහෙනම් හරියට දාගන්න ගැටලුවක් නැහැ බෑ අපි ගෙවපු චෙක් එක බැංකුව ගෙවලා ඊළඟට 11 වෙනි ගනුදෙනුව 11 වෙනි ගනුදෙනුවේදී 3010 චෙක් එකක් අවිලා තිනවා 10000ක වට්ටමක් ලබා දීමෙන් පසු නිමල්ගෙන් ලැබිය යුතු මුදල නිමල්ගෙන් ලැබෙන දින මුළු මුදල කීයද නිමල්ට අදාළ ගණදෙනුව තියෙන්නේ ගණදෙනුව අංක 6 නිමල්ගෙන් ලැබෙන දින 280ක් නේද 280ෙන් 10ක් අඩු කරාම අපිට කීයක් හම්බ වෙනවද 270ක් හම්බ වෙනවා එහෙනම් අපි 280ක් වෙනද ලැබියුද අඩු වෙනවා වෙනද ලැබියුද 280ක් අඩු වෙනවා වෙනද ලැබියුද කීයක් අඩු වෙනවද 280ක් අඩු වෙනවා වෙනද ලැබියුද 280ක් අඩු වෙනවා එතකොට මුදල් අපිට හම්බ වෙන්නේ 270යි තොර අපිට වියදමක් තියෙනවා දුන් වට්ටම් එහෙනම් හඳවාගත් ලාභය අඩුනවා 10යි. ඒක අපේ ලැබීම් ජර්නලේ දාන්න ඕනේ දිනේ කවද්ද? දිනේ 1.29 ණය ගැති නිමල් කියලා චෙක් අංකය 3010 වටිනාකම කීයද? දුන් වට්ටම් තීරුවට කීයද? දුන් වට්ටම් තීරුවට 10යි වටිනාකම් තීරුවට 270යි. දුන් වට්ටම් තීරුවට 10යි වටිනාකම් තීරුවට 270යි. විශ්ලේෂණය කරනවා ණය ගැති ලැබීම් තීරුවට 270යි. විශ්ලේෂණය කරනවා ණය ගැති ලැබීම් තීරුවට 270. right? බලන්න ඒ චෙක් එක බැංකුවට ඇවිල්ලාද කියලා 310 චෙක් එක 270ක් බැල වෙලා තියෙනවද නෑ නේද? එහෙනම් ඒක මොකද්ද? අපි තැම්පත් කළා තාම උපලබ්ධි වෙලා නෑ. අපි බැංකුවට දාලා නමුත් බැංකුවට තැම්පත් වෙලාද නෑ. අපි දැම්මනම් මුදල් ශේෂය මුදල් ව්‍යාපාරයේ මුදල් පාලන කිරීමේ ශේෂය වැඩි. නමුත් වාණිජ්‍ය බැංකුවට තාම තැම්පත් වෙලා නෑ. වාණිජ්‍ය බැංකුවේ ශේෂය අඩුයි. මෙතන උඩ තියෙන වාණිජ්‍ය බැංකුවේ ශේෂය බැංකු ප්‍රකාශය නේද? එතන අඩුයි. මෙතන උඩ අඩු නම් මොකද කරන්නේ? එකතු කරන්න. උඩ අඩු නම් එකතු කරන්න. එකතු කරන්නේ නම් උපලබ්ධි නෝ චෙක් එකතු කරන්න. ඇයි? අපි තැම්පත් කළා ව්‍යාපාරයේ මුදල් පාලන කිරීමේ ශේෂය වැඩි. පල්ලෑ ශේෂය වැඩි. නමුත් වාණිජ්‍ය බැංකුවට සල්ලි වැටලා නැහැ. වාණිජ්‍ය බැංකුවේ ශේෂය අඩුයි. එහෙනම් ඒක මොකද කරන්නේ?
එකතු කරනවා. එහෙනම් උපලබ්ධි නෝන චෙක්පත් 3010 කීයද වටිනාකම 270. උපලබ්ධි නෝන චෙක්පත් 310 අංකය වටිනාකම 270යි. එකවර මේ ඔක්කොම ටික කරන් යන දැකන කරන විදිය කාලේ ඉතින් නැත එකක් කරලා තව එකක් කරන්න කිව්වොත් එහෙම කාලේ වැඩි ඈ 12 වෙනි ගනුදෙනුව 12 වෙනි ගනුදෙනුව අපිට කියනවා 12 වෙනි ගනුදෙනුව අපිට කියනවා මොකද්ද පුතේ 12 වෙනි ගනුදෙනුව අපිට කියන්නේ සීමිත ජයමාල් පොත් සමාගමට ගෙවිය යුතු මුදල පියවන ලදී ජයමාල්ට කොච්චරද ගෙවන්න තියෙන්නේ ජයමාල්ගේ ගනුදෙනුව තිබුණේ ගනුදෙනුව අංක 5 400ක් ගෙවන්න ඕනේ ජයමාල්ට එහෙනම් මුදල් අඩු වෙනවා 400යි මුදල් අඩු වෙනවා 400යි වෙළඳ ගෙවිත අඩු වෙනවා 400යි එතකොට බලන්න චෙක් අංක කීයද ගෙව්වේ චෙක් අංක 505 බලන්න බැංකු ප්‍රකාශයේ හර පැත්තේ 505 චෙක් එක තියෙනවද 505 චෙක් එක 400 නෑ නේද එහෙනම් අපි නිකුත් කරලා නමුත් බැංකුව තාම ගෙවලා නෑ අපි නිකුත් කරාම ව්‍යාපාරයේ මුදල් පාලනය කරනකොට බැර වෙනවා එහෙනම් මුදල් ශේෂය අඩුයි මුදල් පාලනය කිරීමේ ශේෂය අඩුයි හැබැයි වාණිජ බැංකුව තාම ගෙවලා නැහැ. වාණිජ බැංකුවේ ශේෂය උඩ තියෙන්නේ. ඒක වැඩි. ඇයි වාණිජ බැංකුව තාම ගෙවලා නැහැ නේ. ඒතර වාණිජ බැංකුවේ ශේෂය වැඩි. වාණිජ බැංකුවේ ශේෂය වැඩි. උඩ වැඩි. උඩ වැඩි නම් මොකද කරන්නේ? අඩු කරන්න ඕන. කටපාඩම් කරන්න ඕනේ නැහැ ඕවා ඈ. එහෙනම් නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවූ චෙක්පත් කියලා කීයද අඩු වෙන්නේ? 400ක්. චෙක් අංකය 505. චෙක් අංකය 505 කීයද අඩු වෙන්නේ? 400. right ඊළඟට ගණදෙනු ටික තියෙන එච්චරයිනේ තියෙන්නේ නේද ගණදෙනු ටික තියෙන එච්චරයි ඊට පස්සේ බලන්න බැංකු ප්‍රකාශයේ ටික් නොවිච්ච අයිතම මොනවද තියෙන්නේ කියලා බැංකු ප්‍රකාශයේ තවදුරටත් ටික් නොවිච්ච අයිතම බැංකු ප්‍රකාශයේ තවදුරටත් ටික් නොවිච්ච අයිතම තියෙනවා බැර පැත්තේ මුකුත් නැහැ හර පැත්තේ තියෙනවා බැංකු ගාස්තු පහ අපි දාලා නැහැ ඒක හදන්නේ බැංකු ගාස්තු පහ කොහෙටද යන්නේ සංසෝත මුදල් පාලන ගිණුමනේ අපි මෙතන සංසෝත මුදල් පාලන ගිණුම දැන් ඔයාට ළමයෙක්ට දැන් මේකේ සියලුම වැරදි දාලා නෙමෙයි බැංකු ප්‍රකාශය දාන්න කිව්වේ බැංකු ප්‍රකාශනයේ ශේෂණ ආරම්භ කරන්න කාට හරි කෙනෙක්ට ඕන නම් මෙතන සංසෝත මුදල් පාලන ගිණුමේ ශේෂය වෙනුවට මුදල් පාලන ගිණුමේ ශේෂය දාලා බැංකු ගාස්තු කියන එක එකතු කරන්න පුළුවන් අතින් අපි බැංකු සසුන් ප්‍රකාශය හදනකොට සාමාන්‍යයෙන් අපි මුදල් පාලන ගිණුම සංශෝධනය කරලා තමයි හදන්නේ. මුදල් පාලන ගිණුම සංශෝධනය කරලා හදනවා නම් මේ බැංකු ගාස්තුව ඇද වැටෙන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුම. දැන් මෙතන හදන්නේ නැහැ ඒක. එහෙනම් අපිට ඒක දාන්න දෙයක් නැහැ. මෙච්චරයි. හරිද? කවුරු හරි එක්කෙනෙක් ඔය බැංකු ගාස්තු කියන එකත් සැලකිල්ලට ගත්තොත් ඒ කියන්නේ මුදල් පාලන ගිණුම සංශෝධනය නොකර සසුන් ප්‍රකාශය හදනවා කියලා. එහෙම හදන්නේ ගානේ කිව්වොත් විතරයි. අභ්‍යාසයක කිව්වොත් විතරයි මුදල් පාලන ගිණුම සංශෝධනය නොකර හදන්නේ. මුදල් පාලන ගිණුම සංශෝධනය නොකර හදන්නේ ගානේ කිව්වොත් විතරයි. නැත්තම් සාමාන්‍ය මුදල් පාලන ගිණුම සංශෝධනය කරලා හදනවා කියලා තමයි හිතන්නේ. එහෙම වුණොත් මේ බැංකු ගාස්තු වෙන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුම. එතකොට මේකට දාන්න ඕම නවක් නැහැ. කවුරු හරි ළමයෙක් හිතුවොත් උපකල්පනය කරොත් මේක සංශෝධනය නොකරයි හදන්නේ කියලා මුදල් පාලන ගිණුම සංශෝධනය නොකර හදනවා කියලා හිතුවොත් බැංකු ගාස්තු බැංකුවෙන් අඩු වෙලා තියෙන නිසා ඒක මොකද වෙන්නේ? එකතු කරන්න ඕනේ. ඒතර මේ යටින් වෙන උත්තරේ මොකද්ද ඒතර? සංශෝධිත මුදල් පාලන ගිණුමේ ශේෂය නෙමෙයි ඒතර යටින් වෙන්නේ. යටින් වෙන්නේ මොකද්ද? මුදල් පාලන ගිණුමේ පැවති ශේෂය. සංශෝධිත ශේෂය නෙමෙයි. ඒක සාමාන්‍ය ක්‍රමය නෙමෙයි. පැහැදිලිද? ඒක නිසා අපිට අභ්‍යාසයේ කිව්වේ නෑනේ එහෙම සංශෝධනය නොකර හදන්න කියලා කිව්වේ නෑනේ. ඒ නිසා අපි සංශෝධනය කරනවා කියලා හදලා හිතුවොත් බැංකු ගාස්තු දාන්න දෙන්නේ සංශෝධිත මුදල් පාලන ගිණුමට. එහෙනම් මෙච්චරයි. දැන් ඔයාට පුළුවන් ලැබීම් ජර්නල එකතුව ගන්න. ලැබීම් ජර්නල එකතුව ගන්න ජනවාරි 31 ප්‍රධාන ලෙජරයට පිටපත් කළා කියලා ලියන්න. පිටපත් කළා. විස්තරේ ජනවාරි 31 ප්‍රධාන ලෙජරයට පිටපත් කළා කියලා අනිවාර්යයෙන්ම ලියන්න. එකතුන් කොහොමද එන්නේ? 10යි එකතුන් ටික අරන් තියාගන්න. 270යි 470යි 600යි එතකොට 1070යි 270යි 1340යි ලැබීම් ජර්නල එකතුව. දැන් අපිට මේ බැංකු ප්‍රකාශනයේ ශේෂය හදනකොට බැංකු ප්‍රකාශනයේ ශේෂය ගන්න පුළුවන් කීයද? 660ක් කියලා තියෙනවා. බැංකු ප්‍රකාශනයේ 660යි ශේෂය තියෙන්නේ. බැංකු ප්‍රකාශනයේ 660ක ශේෂයක් තියෙනවා. එතකොට එකතු කරනවා 270ක්. 270ක් එකතු කරාම
660ට 270ක් එකතු කරාම පල්ලට එනවා 930යි. 930න් 400ක් ගියාම 530යි. 530ක් තමයි ඉන්නේ සංසෝත මුදල් පාලන ගිණුමේ ශේෂය. සංසෝත මුදල් පාලන ගිණුමේ ශේෂය 530ක් එනවා. සංසෝත මුදල් පාලන ගිණුමේ ශේෂය 530ක් එනවා. හරිද? 530ක් එනවා. right වෙලාව ඇති අපිට 2019 පේපරේ ප්‍රශ්න ටික ඉතිරි වෙනවා. ඒක ගැටලුවක් කරගන්න එපා. අපි සඳුදා ඊළඟ දවසේ ඒ කොටස කතා කරලා තුන්වෙනි පේපරේ කතා කරමු. තුන්වෙනි ටියුට් එක. මම PDF එක දාන්නම් ඉරිදා සෙනසුරාදා හෝ ඉරිදා ගෲප් වලට දාන්නම් මම. සෙනසුරාදා හෝ ඉරිදා ගෲප් වලට දාන්නම්. එතකොට ඔයාලා ඒක කරලා ලෑස්ති වෙන්න. අපි සඳරෑ 9 අපි සඳරෑ 4නේ කරන්නේ. සඳරෑ 7ට අපි ඒක කරන් යමු. හරි. එහෙනම් දවරුවෝ මොන හරි ගැටලුවක් තිබ්බොත් WhatsApp එකට මට පණිවිඩයක් එවන්න. හරිද? මම මේක YouTube එකට අප්ලෝඩ් කරන්නම් හෙට උදේ වරුවේ. ඔයාලට පුළුවන් ඒකෙන් නැවත බලන්න. එහෙනම් හැමෝටම සුබ දවසක් පරිස්සමින් ඉන්න. ආයුබෝවන්.